අඩු වැඩි වශයෙන් ඔබටත් මටත් පොදු වෙච්ච කාරණාවක්. ඒ තමයි අවස්ථා. අපි අපේ ජීවිතවල කොයිතරම්නම් අවස්ථා අරගෙන තියනවද? අවස්ථා මගහැරලා තියනවද? පැහැර හැරලා තියනවද? අපි අවස්ථාවක් ගන්නේ අපිට වාසි නම් විතරයි. වඩාත්ම වාසිදායක මොහොත එනකන් අවස්ථාව එනකන් අපි කල්යල් බලනවා. සමහර විට අපිට අපේ හොඳම අවස්ථාව මගහැරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථාවේ වටිනාකම වැලියු එක කියලා කියන්නේ අපි ටිකක් වැඩිපුර හිතනවා. අපි කල්පනා කරොත් හුඟක් අවස්ථා මගහැරපු තමයි කරලා තියෙන්නේ. අවස්ථා ලබා ගන්න රෙඩි. මට ඔක කියද මේ අසංක මතක් වුණා මේ බොහොම අපූර්ව කතාවක්. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර කෙනෙක් තමයි බිල් ගේට් කියලා කියන්නේ. බිල් ගේට් එක්කලා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් යනවා. එක්තරා නාලිකාවක එක්තරා රටක අපි තරක කියමුකෝ හැරි. දැන් මෙහෙම යන තැනක නිවේදිකාවක් තමයි ප්‍රශ්න අහන්නේ. දන්නවනේ ඉතින් අපි වගේ නිවේදකයෝ නිවේදිකාව ඉතින් රවුම් කරලා වට කරලා ඉතින් එන අමුත්තත් එක්ක ප්‍රශ්න කතා කරනවානේ. දැන් මෙහෙම කතා කරනකොට මේ නිවේදිකාව අහනවා බිල් ගේට් මහත්තයාගෙන් ඔබ මේ තරම් සාර්ථක වෙන්න හේතුව කුමක්ද? ඒකයි ප්‍රශ්නේ. බිල් ගේට් ගන්නවා චෙක් පොත අතට. අරගෙන චෙක් එකේ නිවේදිකාවගේ නම අහලා එහෙම ලියාගෙන චෙක් එක අස්සම් කරනවා. අස්සම් කරලා නිවේදිකාවට දෙනවා. ඔබ කැමති ඉලක්කම් ගානක් ඔය චෙක් එකේ ලියන්න. බිල් ගේට් කියනවා. නිවේදිකාව කියනවා ඔබතුමාට වැරදිලා. මං ඇහුවේ ඔබ සාර්ථක වුණේ කොහොමද කියලා. බිල් ගේට් ආයි කියනවා ඔබ කැමති ගානක් ඔය චෙක් එකේ ලියන්න. ඔය චෙක් එක ඔබට. නිවේදිකාවට පොඩ්ඩක් තරහක් යනවා. දැන් මිනිස්සුත් බලාගෙන ඉන්නවා. නිවේදිකාව කියනවා බිල් ගේට් මහත්තයා කරුණාකර ප්‍රශ්නෙන් පිටපණින්න එපා. ඔබ සාර්ථකුනේ කොහොමද? කරුණාකරලා කියන්න. බිල් ගේට් චෙක් එක ආපහු ගන්නවා. චෙක් එක නිවේදිකාව ඉස්සරහම ඉරනවා. ඉරලා කියනවා මහත්මිය මම ඔබට අවස්ථා තුනක් දුන්නා. මම කිව්වේ මේ චෙක් එකේ කැමති ගාණක් ලියන්න කියලා. ඒ අවස්ථා තුනම පැහැර හැරලා ඔබ එකම ප්‍රශ්නයක් වටේ දුවනවා. එකම ප්‍රශ්නයක් වටේ දුවන ඔබ ඔබේ අවස්ථාව නැති කර ගන්නවා. බැරි වෙලා හරි ওই චෙක් එකේ කැමති විශාලම සංඛ්‍යාවක් ලියුවා නම් එය මුදලක් බවට පත් වෙනවා. සමහර විට ලෝකේ ඉන්න ධනවත්ම නිවේදිකාව බවට පත් වෙන්නට ඔබට තිබිච්ච අවස්ථාව ඔබ එක ප්‍රශ්නයක් නිසා නැති කර ගන්නවා. අයියෝ සල්ලිනේ. ඔබ තමයි අවස්ථාව. අපි එහෙම නැහැ. ඔබත් විශ්වාස කරන ඔබත් එහෙම නැහැ කියලා. අපිත් එහෙමයි. වෙනස අපිත් අවස්ථාවක් ලැබුණොත් අවස්ථාවාදී විදිහට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙතනින් එළියට බහින තැන ඉඳන් අපිට අවස්ථාවක් හම්බෙන්න මොනවද කැමරාවට ඔබට ගෑනලා පෙන්වන්න අපි එතනින් උපරිම ප්‍රයෝජන ගන්නවා. හරි. අපි ওই වගේ රට පුරා යනකොට අපි දැකපු අපි අත්විඳපු අපේ පුරාණයේ ඉතිහාසයේ අපේකම නැත්තම් සමහරු ගොඩ ගන්න හදන සමහරු වලලා දාන්න හදන සමහරුන් එපා කියන සමහරු ඕන කියන මම දන්නේ මේක මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. අපි ලොකු ඉතිහාසයක් යුගයක් ගැන අපි කතා කරනවානේ. වෙනස එක්ක බැඳුණු තවත් එක නමක් යටගිය ඉතිහාසය යලි මතු කිරීමක්. වෙනස සහ රාවණ පුරාණය. ඇත්තටම දුර ගමනක් යන්නේ අපි මග නැවතුනේ සුන්දර තැනක් දැකමු නිසා. සුන්දර තැනක් දැක්කහම ඕක අපි නොබලා යන්නේ. අනිවාර්යයෙන්ම අපිත් බලලා ඒක ඔබටත් බලන්න රූගත කරලා පෙන්නනවනේ. උඩවලව ජාතික උද්‍යානය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. මේ තමයි උඩවලව ජලාශය. ජලාශයත් එක්කම දෙපැත්තේ තියෙන්නේ රක්ෂිතය. සාමාන්‍යයෙන් ඔය මේ හරිය දිගටම අලි හැම මේ අර ඈත කැලේ ඉඳලා පීනගෙන මේ මෙගුලට එනවා. ඒ නිසා මේ අලි වැටකුත් ගහලා තියෙනවා. මෙතනින් මේගොල්ලෝ නම් අලියෙන්ට එන්න විදියක් නෑ අලිවැට නිසා. කොහොම වෙතත් මේ කතාව නතර කරන්නේ උඩවලුවෙන් නෙවෙයි. ඔබට මතකද පහුගිය දවස්වල දිගින් දිගටම අපි කතා කරා ලාංකේය ඉතිහාසයේ අපට අමතක වුණු තැනක් පිළිබඳව. එහෙමනම් මේ ඉතිහාසය එදා අපි ටික කතා කරා.
වෙල්ලවායේ පාරේ අපි හැරුණේ ගයන් 16 කනුව. 16 ගණන්. දැන් අපි මේ කෙටි පාරේ කොහටද යන්නේ? අපි යන්න උත්සාහ කරන්නේ රාවණා රජු විසින් සීතා සංගවා තැබුවාය කියන ගුහාව හොයාගෙන. එතකොට දැන් අපි මෙහෙම යනකොට අපිට හම්බ වෙනවා රාවණායල පුරාණ රජමහා විහාරස්ථානය. ඔව්. රජමහා විහාරස්ථානයෙන් උඩට අපි කන්ද උඩ බොහොම දුෂ්කර මාර්ගයක යන්න ඕන. එහෙම ගියාම තමයි අපිට මේ උමන් ద్వාරය හම්බ වෙන්නේ. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඒ පිළිබඳව විස්තර කතා කරමු. හැබැයි දැන් මිනිසුන්ගේ තියෙන ජනප්‍රවාදය තමයි රාවණා රජුරුව සීතා සංගවා තැබුව ගුහාව තමයි උඩ තියෙන්නේ කියන එක. ඉතින් ඒක ඔප්පු කළ හැකි සාධක ඕනෑ තරම් තියෙනවා පාරම්පරිකවත් මේ ගම රාවණායල ගම. එතකොට මේ ගමේ මිනිස්සු රාවණා පිළිබඳව ඉතිහාසය බොහෝ දුරට ජනශ්‍රුතියෙන් දන්නවා, ජනකතා වලින් දන්නවා. එහෙම තමයි මුඛ පරම්පරාගතව තමයි අපේ දැනුම පරම්පරාවෙන් ආවේ. ඉතින් අපි අදටත් මේ රාවණායල රාවණා රජුරුව සීතා සංගවා තැබුවායි කියන ගුහාවේ නෂ්ටාවශේෂ නටමුන් දකින්න හැකියාවක් තිබෙනවා. ගයන් දැන් ඔය අපි ඇල්ලවැල්ලවායේ මාර්ගයේ යනකොට අපිට දකින්න සුන්දර ඇල්ල රාවණ ඇල්ල කියලා අපි හඳුනගන්නේ. අපි ඒ සමීපයට යන්න පුළුවන්ද? ඒක මුදුන සමීපයට. මෙහෙමයි. අපි උතර නවත්තන්න ඕන. රාවණ ඇල්ල කියලා අපි දකින දිය ඇල්ල ඇත්ත රාවණ ඇල්ල නෙවෙයි. ඔය තියෙන බඹරගම දිය ඇල්ල. අර ඒක වරහන් ඇතුළේ දාලා තියෙනවා. වරහන් ඇතුළේ බඹරගම දිය ඇල්ල කියලා දාලා තියෙනවා. නමුත් ඇත්තම රාවණ ඇල්ල තියෙනවා තවත් පොඩ්ඩක් උඩට යනකොට අපිට එතෙන්ටත් යන්න පුළුවන්. ඉතින් ඇත්තටම රාවණ ඉතිහාසයේ වෙච්ච දේම තමයි රාවණ දිය ඇල්ලට වෙලා තියෙන්නේ. ඇත්ත රාවණ ඉතිහාසයේ පසුපස්සේ සැඟවිලා තියෙනවා. වෙන එකක් පේන්න තියෙනවා. අපි ඇත්ත එකට යන්න. හරි අපි බහිමු. තැන මට හරියට තැන කියන්න. සෝමෙන් ඉස්සරහට. එතනින් පේන්නේ. එතන. ඔව්. ඔය ගල් දෙක අතර තියෙන ගුහාවේ තමයි. සාමාන්‍ය ගයන උතන ගිහින් තියෙනවා. ඔව්. කොච්චරක් විතර ඉඩක් තියෙනවා? විශාල ඉඩක් තියෙන ඇතුලේ. ඇතුලේ ඉන්න පුළුවන්. කවුද එතන ඉන්නේ අතට? මහා කාල ඍෂිවරයා. මහා කාල ඍෂිවරයා තමයි උතන වැඩ ඉන්නේ. මහා කාල ඍෂිවරයා කියන්නේ කවුද? මහා කාල ඍෂිවරයා රාවණ රජතුමාගේ ඉතිහාසයේ හිටපු කෙනෙක්. මහා කාල ර්ෂිවරයා තමයි පුලස්ස ඍෂිවරයා මේගොල්ලෝ එකතු වෙලා තමයි දඬුමුණ්ඩරය නිර්මාණය කිරීම සඳහා උපදෙස් දෙන්නේ. විකුම් ඇදුරුතුමාට. ඉතින් මහා කාල ඍෂිතුමා අදටත් වැඩ ඉන්නවා මෙතන. අදට වැඩ ඉන්නවා කියලා කියන්නේ විශ්වාසයක් මත නෑ නෑ. ඒක අත්දකින්න ඕන එකක්. එහෙම අත්දකින්න පුළුවන්. දැන් ගොඩාක් අය මේකේ දැනුම හොයන්න පොත්පත් වල ඉන්නේ. පොත්පත් වලින් මේ ඉතිහාසය කිසිම වෙලාවක හොයන්න බෑ. ඔයාලා තේරුමකුත් නැහැ. ඒක තියෙන කවුරු හරි ලියපු එකක්. මම කියන්නේ මම කියන දේ විශ්වාස කරන්නත් එපා. මම කියන දේ විශ්වාස කරත් තියෙන්නේ තව කෙනෙක් විශ්වාස මේ තව කෙනෙක් පිළිබඳ තියෙන විශ්වාසයක් විතරයි. Taman අත්දකින්න ඕන. ඒකට අධ්‍යයනය තුල ඉඳලා බෑ. ඔව්. ධානයට ඉන්න ඕනේ. ධානයට. හරි. ඔබ අත්දැක්කද ඒ අත්දැකීම? අනිවාර්යයෙන්. අපි උඩට යනවා. හරි. අපි පටන් ගත්ත කතාවක් අපි ගොඩාක් කල් ගෙනාව කතාවක්. දිග කතාවක පොඩි ආරම්භයක් මෙතන ගත්තේ. දිගටම අපි බලාගෙන ඉන්න. අපි මෙතනින් එහාට තව ලස්සන රූපරාමු ටිකක් සහ මේ කතාවේ ඔබ කැමති තැන් බොහෝමයක් එලි කරන්න ලෑස්ති. හරි. අපි සින්දුවක් අහලා ඉමු. ඔව්. දිමාදුටු සුන්දර සීනේ කන්නලිවී අත හදවගේ ලස්සන මූනේ අද භූපියයි සිත නලියයි බැලූ බැලූ අත එළියයි අද භූපියයි සිත නලියයි බැලූ බැලූ අත එළියයි පෙම්ලොවනින්ද දිමාදුටු සුන්දර සීනේ උකුල සලාලා මුව විදහලා
මුකුළු නගාලා රංගාලා අන්දාලා නාරිලතාලීලා අද පොපියයි සිත නලියයි කළු කළු අත එලියයි අද පොපියයි සිත නලියයි කළු කළු අත එලියයි එම්ලොවනින්දෙදි මාදුටු සුන්දර සිනේ Malsara Asuara Einora Gitara Rasadahara Ralabira Adare Nora Adu Kupiyai Sita Naliyai Kalu Kalu Ata Eliyai Adu Kupiyai Sita Naliyai Kalu kalu අත එළියයි පෙම්ලොවනින්දෙදි මාදුටු සුන්දර සීනේ කන්නెలిවී අත හදවගේ ලස්සන මූනේ අද බුබියයි සිත නලියයි කලු කලු අත එළියයි අද බුබියයි සිත නලියයි කලු කලු අත එළියයි පෙම්ලොවනින්දෙදි මාදුටු සුන්දර සිනේ හරි දැන් ඔබ බලන්න ඇති මේ ඉන්ජිනියර්ස්ලා කණ්ඩ ඉන්ජිනියර්ස් කියන බෑන්ඩ් එක අපේ මේ අසංගනේද ගියේ වැඩේට දැන් වටේට තියෙන උනාට බෑන්ඩ් එකක් වට පස්සේ අර නිකන් නේද බ්ලාස්ට් කියයි නැත්නම් අහවල් ෂෝ එක මෙහෙම ගියා එහෙම කියනකොට ඉතින් ලොකු පිරිසක් එක්කලා ලස්සන ස්ටේජ් එකක ලස්සන ලයිට් පිලක් එක නෙමෙයි මේක තියෙන්නේ බැකෝ තියෙන යන්ත්‍ර සූත්‍ර තියෙන අමුතු තැනක ඒක තමයි බෑන්ඩ් එකේ නම ඉන්ජිනියර්ස් මෙතන ඉන්නේ විවිධ අංශ නියෝජනය කරන ඉන්ජිනියර්ස්ලාගෙන් සූදානම් කරපු බෑන්ඩ් එකක් ඒගොල්ලන්ගේ හැකියාව එකතු කරගන්න ඒගොල්ලෝ ලංකාවේ ඉන්න විවිධ ශේෂ්ත්‍රවල යාන්ත්‍රික වෙන්න පුළුවන් නැත්නම් විදුලි වෙන්න පුළුවන් විවිධ ඉදිකිරීම් ශේෂ්ත්‍රය වෙන්න පුළුවන් ඉන්ජිනියර්ස්ලා එකතු වෙලා හදපු බෑන්ඩ් එකක් මේක අපි ටික කාලයකට කලින් පටිගත කරේ ඉතින් අපිට හිතුණා මේකේ අමුත්තක් තියෙනවා මොකද ඉංජිනේරු වෘත්තිය කියලා කියන්නේ සංගීතයට කිසිම ගැළපීමක් නැති අර යෝගටුයි කිරිහුදී වගේ එක වගේ පෙරුණාට කිසි ගැළපීමක් නැහැ හැබැයි ඇත්තටම ගැළපීමක් තියෙනවා නිසා තමයි මේක අපි මේ විදිහට පෙන්නුවේ ඔක්කොම කියලා ඉවර කරන්න එපා තව ක්ලිප්ස් කීයක් බලන්න තියෙනවා හරි යාන වාහන කියලා කියන්නේ ප්‍රවාහණයට හදපු ඒවා නෙවෙයි කියලායි අපි නම් විශ්වාස කරන්නේ මොකද යාන වාහන විනෝදයට යොදා ගන්න මිනිස්සු කොයිතරම් ගමනක් යන්න මේ වගේ වැඩක් කරන්න ඕන කෙනෙක් කැමති. අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල ඉබ්බාගමුව පැත්තට. ජීවිතේ අපිට හම්බෙන්නේ මහා පුදුමාකාර මිනිස්සු. පුදුමාකාර චරිත. මේ අද හම්බෙලා ඉන්න මේ චරිත ටිකත් ඇත්තටම වෙනස් චරිත ටිකක්. මේගොල්ලෝ දිහා සමාජ කෙනෙක් බැලුවොත් එහෙම බලාවි පිස්සෝ ටිකක්.
නැත්තම් නහරයක් දෙකක් වැඩි කොල්ලෝ ටිකක්. එහෙමනේ කියන්නේ. කතාවේ වැරද්දකුත් නැහැ. ඇත්තටම කරන දේවල් දිහා බැලුවට පස්සේ සමහර විට නහරයක් දෙකක් වැඩිද කියලාත් හිතෙනවා. මේ ඉන්නේ මේ කණ්ඩායම මේක මල්ලි කෙනෙක්. නම කියන්නකෝ අපිට. මං චාමර මහේෂ්. කරින්දු කියලා අයියා කෙනෙක් හිටියා. එයා පොඩ්ඩක් කියලා දුන්නා මට. තව ගිහාන් කියලා අයියා කෙනෙක් ඉන්නවා. එයාත් කියලා දුන්නා. එහෙම තමයි ඉදිරියට ආවේ. දැන් ඔයාලා දන්න විදිහට ලංකාවේ මේ ක්‍රීඩාව කියලා දෙන එහෙම ගුරුවරයෙක් නැද්ද කියන්නේ මේක ක්‍රීඩාවක් විදිහට කියලා දෙන කෙනෙක් නැද්ද? එහෙම ක්‍රීඩාවක් විදියට කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ යාළුවෝ සෙට් වෙනවා ක්ලබ් හදනවනේ. එතකොට කට්ටිය ඉතින් ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙනවා. දැන් මල්ලි මේ බයිසිකල් එකෙන් දාන මේ සෙල්ලමට එක එක නම් කියනවනේ. දැන් මේකට තියෙන වචන මාලාවක් තියනවද? ඒකට ඔයගොල්ලෝ කතා කරන භාෂාවක් තියනවද? හඳුනන විලාසයක් තියනවද? මොකක්ද ඔයගොල්ලෝ කොහොමද ඒක කරන්නේ? සාමාන්‍යයෙන් ඒකට කියන්නේ ස්ටන්ට් කරනවා කියලා. එතකොට ඒ ස්ටන්ට් කරන ක්‍රීඩාවට මොන වගේ ඉසවුද අයිති වෙන්නේ? ඒකේ කියන්නේ සාමාන්‍ය ස්ටයිල් තියෙනවා. ෆ්‍රී ස්ටයිල් එහෙම ගොඩක් ස්ටයිල් තියෙනවා. ඒ ස්ටයිල් එක තමයි යන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මේ ක්‍රීඩාව පටන් අවුරුදු 5ක් 6ක් විතර. ඔව් අවුරුදු 3ක් විතර ඇති මම පටන් අරන්. මුලින් කියන්නේ පුරුදු වුණා. ක්‍රීඩාවක් විදියට පටන් ගන්න නැහැ තාම. ක්ලබ් එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. මුදලින් කීයක් වෙනවද මේ බයිසිකලේ? මේ බයිසිකලේ සාමාන්‍යයෙන් සාමාන්‍ය වටනගම ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් විතර එනවා. ඒක රස්සාවක් කරනවද? ඔව් රස්සාවක් කරනවා. මොකද්ද රස්සාව? විදුලි බල මණ්ඩලය. විදුලි මණ්ඩලේ වැඩ කරන්නේ. නිමාඩු දවසට තමයි මේ වැඩේ කරන්නේ. ඉස්සල්ලාම් පුරුදුනේ මේ වගේ බයික් එකකින්ද? නෑ මං ඉස්සල්ලාම් පුරුදුනේ CT100 Bajaj CT100 බයික් එකකින්. පොඩි බයික් එකකින්. වැඩ කරා. එන්ඩෙන්ඩ් බයිසිකල් ලොහු කරා. ඊට පස්සේ ලක්ෂ 10 දක්වා ගියා. දැන් වැඩේ යනවා හොඳටම. දැන් ඉතින් යාළුවොත් සෙට් වෙනවා ඉතින්. ඔයා දන්න විදිහට හොයලා තියෙනවද ලංකාවේ මේ ක්‍රීඩාව කරන දල වශයෙන් නිකන් කී දෙනෙක් විතර ඉන්නවා කියලා එහෙම තොරතුරක් තියෙනවද? එහෙම ඉතින් ලොකුවට කියන්න බෑ. ගොඩක් කට්ටිය සෙල්ලම් කරනවා. ඒ කියන්නේ ඒ අතරින් ගොඩක් ටීම් තියෙනවා. ඉස්සරහට ආපු. දැන් ඔයාලගේ මේ ඉන්න කණ්ඩායම කොහේ අයද ඉන්නේ මෙතන එකතු වෙලා ඉන්නේ? මෙතන ඉන්න කට්ටිය ඔක්කොම කුරුණෑගලට කට්ටිය. ඒ කණ්ඩායම කීයක් විතර ඉන්නවද? ඒ කණ්ඩායම නම් ගොඩක් ඉන්නවා. මෙතන දැන් ඉච්චර කට්ටිය නෑ. ඇත්තට මේක වැඩක්. එක දෙයක් කියන්න ඕනේ. මේ වැඩෙත් එක්කලා ජීවිතේ කියන එක හරි වැදගත්. අපිත් මහ ලොකුවට කියන වෙලාවල් තියෙනවා බය කියලා කියන්නේ අකුරු දෙකක් විතරයි කියලා. ඇත්තටම මේක S2 දකිනකොට කියන්න තියෙන්නේ බය කියන එක අකුරු දෙකක් තමයි. හැබැයි ඒ අකුරු දෙක ඇතුලේ මහා පුදුමාකාර ගැඹුරක් තියෙනවා. මේ රූපරාම පෙළ බලන ආදරණීය පුංචි අපේ යාළුවන්ට අපි කියනවා මේක අත්හදා බලන්න යන්න කිසිම මොහොතක උත්සාහ කරන්න එපා. මේ දේවල් මේගොල්ලෝ කරන්නේ මේ අයියලා කරන්නේ පුදුමාකාර විදිහේ පුහුණු වීම් රාශියක් කරලා. අපේ ඉන්නවා යාළුවෝ මේ මට යාළුවෝ එහා කෙරවල ඉඳන් ඔයා නම් ටික කියන්නකෝ යාළුවන්ගේ.
එයා කෙරවලේ ඉන්නේ හෂාන්. හෂාන් අපිට සැලුට් එකක් දාන්න. මේ ධනුෂ්ක. ධනුෂ්ක ඉන්නවා. මේ පැත්තේ එතන ඉන්නවා දිලංක. පැන්ඩා කියලා තමයි කියන්නේ අපි. එහෙමද? ඕක දැන් වෙනස දැම්ම කියලා කියන්නේ ඉතින් දැම්මම තමයි ඈ පැන්ඩාම කියයි. හරි පැන්ඩා ඊට පස්සේ එහා පැත්තේ තරිඳු කියන්නේ ඇත්තටම මේ ලෝකය තුල අපේ නම රඳපු ක්‍රීඩකයෙක්. ඔහු තබා ඇති ගිනස් වාර්තාව පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු අමුතුම දක්ෂතාවයක් තියෙන ඒ කියන්නේ අපේ නම ලෝකයට අරන් යන උත්සාහ කරන හිත හයිය කොල්ලෙක්. මිනිස්සු වෙච්ච අපි පුංචි සමහර දේවල් ගැන සෑහෙන්න වද වෙනවා. එහෙම වද වෙන අපි අවට තියෙන සමහර මාතෘකා කාලෙන් කාලෙට අපි විසින් මොන හරි ටිකක් හොයාගෙන යලි උපද්දනවා. මරනවා. ආයි යලි උපද්දවනවා. එහෙම දේවල් තියෙනවා. එහෙම මාතෘකාවක් තමයි රාවණ කියන්නේත්. ඇතමෙක් විශ්වාස කරන ඇතමෙක් ප්‍රශ්නාර්ථයක් නගන රාවණ පුරාණය සහ වෙනස. දැවැන්ත ඉතිහාසයක තොරතුරු හොයාගෙන ආපු ගමනේ ආරම්භක ස්ථානයේ පෙනිපෙනී අපි ඉන්නේ. මෙතන කියන්නේ රාවණා ගුහාව. සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ පාරේ එන්න අමාරුයි. ඒකට හේතුව තමයි හොදගෙන ගිහිල්ලා ගල් ගැලවිලා එන කෙනෙක් බොහොම දුෂ්කර මාර්ගයක ආවේ. නමුත් වර්තමානයේ වෙන විට කොන්ක්‍රීට් අතුරල කෙනෙකුට පාදයේ තබා ගන්න පහසු වෙන ආකාරයට පඩි හදලා තියෙනවා. මෙතන තමයි මහා රාවණා රජතුමා සීතා සංකවා තිබූ ස්ථානය. ලංකාවේ විද්‍යුත් මුද්‍රිත කිසිම මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් දීර්ඝ අනාවරණයක් කරන්නේ නැහැ. අපි තමයි පළමුවටම කරන දීර්ඝම අනාවරණය. ගායන් අඳුරුයි මෙතන ආලෝකයේ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපිට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නේදලදී? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් එතන ළඟා වෙලා ඉන්නේ. මෙතන උඩට ගියාම අපිට පුළුවන් බොහෝ දුරට ඇතුළට යන්න. හැබැයි එතනට ආලෝකය ඕන වෙනවා. නමුත් උඩට යනකම් අපිට ආලෝකය එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. අපේ නිෂ්පාදක කණ්ඩායම ළඟ ආලෝක අවශ්‍යතා සියල්ල සපුර ගන්න. එවනම් අපිට ඇතුළට යන්න පුළුවන්. මෙතනින් ප්‍රවේශමෙන් යන්න. මුම් පරිස්සමට මේ විදිහට ගියා නම් ප්‍රවේශමෙන් උඩට යන්න පුළුවන්.
වතුර බින්දු කාන්දු වීමකුත් හැබැයි මේ ගල් පර්වතයේ මැදින් තියෙනවනේ. තියෙනවා. ඒක ස්වභාවික පිහිටීමක් වෙන්නේ. ස්වභාවිකව කියන්නේ මේ ගල දැන් දි รา පත් වෙලානේ තියෙන්නේ. ඔව්. සමහර තැන් වලින් කාන්දු වීම වෙනවා. අපිට පුළුවන් මෙතන සෑහෙන දුරක් ඇතුළට යන්න. කොච්චර කැඳුරද? ඔතනින් උඩට නැගලා තව හැරලා ටිකක් යන්න පුළුවන්. හැබැයි එතන ගියහම අපිට එළියක් ඕන වෙනවා. ඔව් අපි ආලෝකය පාවිච්චි කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ආලෝකයෙන් යන්න පුළුවන් දුර ප්‍රමාණය මෙච්චරයි. ඔව් අතෙන් යන්න පුළුවන්. එතන එහාට අපිට කෘත්‍රිම ආලෝකයක් ගෙනියන්න. රාවණා ඉතිහාසයේ විනාශ වුණාට පස්සේ විභීෂණ විසින් මේ සියල්ල වසා තබනවා. ඒ නිසා අපිට යන්න පුළුවන් දුර තව බොහොම ටිකයි. එතන ගියාට පාර වහලා තියෙන බවට හොඳටම පේන්න පුළුවන්. මේව නිකන් අමුතු යකඩ වගේනේ. නිකමට වගේ දි รา ගියපු යකඩ කුට්ටියක් මතක් කරගන්න. ගයන් මට නම් වෙන්නේ ඇත්තටම මේක යකඩයක් වගේ. මේ දැන් මේ මම එකයි කිව්වේ මේ ගරා වැටිච්ච දෙයක් නෙමෙයි අපි බලන්නේ. මේට අවුරුදු 5000කට කලින් ඊටාම විරාජමානව තිබ්බ ස්ථාන තමයි මේ ගරා වැටලා තියෙන්නේ. ඒතර මේ ගලත් එක්ක තියෙන විශේෂ බදාමයක්. මේ පියස්ස හදලා තිබ්බු කොටස් තමයි මේ ගරා වැටලා තියෙන්නේ. ඒ නිසා මේක විශේෂ විදිහට පේන්න පටන් ගන්නනේ. මේ හැම තැනකම අපිට දකින්න පුළුවන් නටබුන් වෙච්ච දේවල් විතරයි. නමුත් මීට වසර 5000කට කලින් අපිට මේ තැනට එන්න තිබුණා නම් මීට වඩා ඊටාම හොඳින් මේ දේවල් පිළිබඳව දකින්න පුළුවන්. ගයන් පොඩ්ඩක් යන්න එපා. දැන් මේ මෙතන මේ බලන්න මෙතන පොඩ ආච් එකක් කපලා වගේ මේ. ඒක මේ අදయ్య කරපු එකක් නෙවෙයිනේ. නෑ මේකේ හැම තැනම ඔය වගේ හැඩ තියෙනවා. මොකද මේකේ මම මේ ගලේ පිහිටීමක් නෙවෙයිනේ. නෑ ගලේ පිහිටීම නෙමෙයි. ඔය විශේෂ බදාම එක්ක අලෝපු ගල් තියෙන්නේ. හැම තැනම මොකක් කර නිර්මාණයක් තිබිලා තියෙනවා. හැබැයි පසු කාලින ඒ සියල්ල ගරා වැටලා තියෙනවා. දැන් මේ ගැන දන්න විශේෂ පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා. ඔවුන් ඇවිල්ලා නිතර මේ ස්ථානවල බුදු පූජා කරනවා. ඔබට මේ දකින්න පුළුවන් පහන් එහෙම තියෙනවා තාමත්. දැන් මට කියන්න සාමාන්‍යයෙන් දැන් අපි අදින් වසර 4000කට 5000කට එහාට යන්කෝ. ඔබගේ තියෙන දැනුමත් එක්ක ඔබට යම් කිසි දෙයක් දෘශ්‍යමාන වෙනවා ඇතිනේ. ඒ දේවල් එක්ක මේ භූමියේ මෙහෙම්මම දෙයක් තියෙන්න ඇත්තේ. නෑ. මේ දැන් තියෙන්නේ මේ ඔක්කොම ගොඩ වෙලා සහ උඩ තිබ්බ පියස කරා වැටිලා. එහෙම නොවෙන්නට මෙතන යන්න පුළුවන් අඩි 12ක උස පුද්ගලයාට යන්න පුළුවන් ස්ථානයක් මේ. මෙතනින් තමයි පහළට පඩිපෙළ තියෙන්නේ. එතනින් තව පොඩක් අපි එහා පැත්තට ගියාම. එතන තියෙන පඩිපෙළ දැන් වැහිලා තියෙන්නේ. මෙතන තමයි සීතා සංගවා තිබූ ප්‍රධාන මාලිගාවට යන දොරටුව තියෙන්නේ. හරි. අපි පොඩ බලමු ඉස්සරහට කියලා. එතන විතරයි අපිට එන්න පුළුවන්. මේ අපිට යන්න පුළුවන් වෙන්නේ මේ අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් පොඩක් මේ ගොඩ කරපු එකක්. මැදට ගියාම ඔයිට හොඳට ඔය සද්ද එනවා. බෝල් හඬ. ඒ කියන්නේ මේ ස්ථානයේ සම්පූර්ණම මේ තියෙන කට වහලා දාලා. වහලා තියන්නේ. පුරාවිද්‍යාවට පුළුවන් නම් මෙතන කැණීමක් කරන්න. මෙතන තියෙන මම කියන පඩිපෙළ දොරටුව විවෘත කරගන්න පුළුවන්. ඔබ අභියෝග කරනවද ඒක? නියත වශයෙන්ම. එතකොට ගයන් දැන් මෙතන දැන් අපි ප්‍රධාන දොරෙන් ඇතුළට ආවේ. මෙතනින් පල්ලටද නැත්තම් තවත් කෙලින්ම නෑ මෙතනින් පහළට බහැලා යන්න ඕන. මෙතනින් පහළට බහැලා ගියාම දැන් අපි රාවණා දිය ඇල්ල දැක්කේ. රාවණා ඇල්ල දිය ඇල්ල. රාවණා ඇල්ල දිය ඇල්ල තිබෙන කඳු වැටිය සහ මුලින්ම ඇතුළත තියෙන කුහරය ඇතුළත තියෙන්නේ මාලිගා සංකීර්ණය. මේ මාලිගා සංකීර්ණයේ සීතා සංගවා තිබූ ස්ථානයට යන්න තියෙන ප්‍රධාන දොරටුව තමයි මේක. මෙතනින් බහින්න තියෙන තැන තමයි මේ වහලා තින්නේ.
එතන සාමාන්‍යයෙන් කිලෝමීටර වලින් බැලුවොත් නැත්නම් අඩි ප්‍රමාණය අතින් බැලුවොත් මෙතන සිටද? මෙතන සිට මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර යන්න වෙනවා. බහින්න වෙනවා අපිට කොහොමත් අඩි 1000ක් විතර 15ට. එතන එහාට යනකොට අපිට හම්බ වෙනවා. නමුත් එතෙන්ට එන්න පුළුවන් තව ස්ථාන තියෙනවා. තව මාර්ග තියෙනවා මොන තරම්. මේක තමයි ප්‍රධාන තැන. ඒ කියන්නේ කෙනෙකුට පහසුවෙන් බහින්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඇති ගල් වලින්. අනිවාර්යයෙන්ම පහසුවෙන් යන්න පුළුවන් ස්ථාන පඩි ආකාරයට ඒ සියල්ල වහලා තියෙන්නේ, විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට අර හොයාගත්තු අතුරු පාරවල් දිගේ බොහොම දුෂ්කරව තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. දැන් ගයන් කියන්නේ මේ ස්ථානයේ හරියට විවෘතව තිබ්බා නම් සීතා සංගවා තිබූ ස්ථානයේ මේ ස්ථානයේ ඉඳලා කිලෝමීටර වලින් බැලුවොත් දෙකක් තියෙනවා කියන හිතමුකෝ අපි. ඒ ස්ථානයට කෙනෙකුට පහසුවෙන් යන්නට පුළුවන්. මේ ස්ථානයේ වහලා තියෙන හින්දා අර ඈත පාරවල් වලින් අතුරු පාරවල් වලින් හොයාගෙන බොහොම අමාරුවෙන් කෙනෙක් යනවා නම් ගවේෂණයකට එතෙන් යන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේක තමයි ලේසිම පාරේ යනවා නම්. අනිවාර්යයෙන්ම. මේක මතු කරගත්තොත් අපිට බොහොම පහසුවෙන් මෙතනින් බහැලා ওই කියන තැනට යන්න පුළුවන්. සම්පූර්ණ ඒ කාලේ සියලු නගර භූගත නගරද? රාවණා යුගයේ සියල්ල කලේ භූගතවයි. ඒකට හේතුවක් තියෙනවා. ශිලාගෝලයේ තමයි සියලුම නිර්මාණ කරේ. ගොඩනැගිලි සියල්ල කලේ භූගතවයි. ඊට හේතුව සෝබාදහමට කිසිම හානියක් රාවණා යුගයේදී සිද්ධ කළේ නැහැ. සෝබාදහමේ අයිතිය සියලුම ජීවීන්ට අයිති කරලා දීලා තිබුණේ. සෝබාදහම තිබුණේ භුක්ති විඳින්න. භුක්ති විඳින්න කියන්නේ දැන් අපි කරන විදිහට විනාශකාරී එකක් නෙමෙයි. රාවණා යුගයේදී විනෝද වීම සඳහායි සෝබාදහම තිබුණේ. තුර්ලතා තිබුණේ, දියඇලි තිබුණේ, කඳුවැටි තිබුණේ විනෝද වීම සඳහා. අනෙක් සියලුම නිර්මාණ ගොඩනැගිලි මංමාවත් සියල්ල තිබුණේ භූගතව. ශිලාගෝලේ දැන් අපි රාජාවලියෙන් උදාහරණයක් ගත්තොත් එහෙම රාජාවලිය කියනවා මාලිගා 520ත් වීදි 4,00,000ත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා. ඒතර දත්ත තොරතුරු සහිතවම තියෙනවා වීදි 4,00,000ක්. ලක්ෂ 4ක් භූගතව තිබෙනවා. ඉතින් ඒ වයින් කොටස් තමයි අපිට මේ හමු වෙන්නේ. මේ තියෙන උමන් දොරටු දැන් බොහෝ අය කියනවනේ සම්පත් දැන් ඔක්කොම කියන්නේ මේ ගුහාව තමයි සීත සංගවල තිබ්බ ගුහාව. ඒක වැරදි. කොහෙර ගුහාවක් තිබ්බ මේක රාවණා හිටපු ගුහාව. ගුහාව ගැන රාවණ රජුරු හිටියේ. අපි රාවණ රජුරු ගැන මේ තරම් අභිමාණයෙන් කතා කරන්න ඕනේ මේ අපිට තියෙන්නේ ශේෂ වෙලා තියෙන උමන් ద్వාර ටික. ඉතින් ඒවා වහලා තියෙන්නේ. වහලා තියෙන නිසා අපිට මතු පිට බැලුවහම මිනිස්සුන්ට පේන්නේ මෙතනින් එහා විශාල ගොඩනැගිල්ලක් තියෙන බව. නමුත් මම අභියෝග කරනවා සහ මම ඔප්පු කරලා අපිට පුළුවන් නම් ඉදිරි වැඩසටහන් වලදී හරි පෙන්වන්න මම පෙන්වන්නම් යන්න තියෙන ඇතුලේ තියෙන විශාල මාලිගා. දැන් අපි දෙන්න මෙතන ටිකක් අපහසුවෙන් ඉන්නේ. මේ මට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ ගැන. අපි පහසු තැනකට යන්න. අනිවාර්යයෙන්. අපි ඉස්සරහට කියලා කතා කරමු. අසංක මේ ඔය ගමන දැන් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා නෙගී දැන් අපේ අංජන ජයතුංගට තමයි ඔය රාවණා පිළිබඳව කරන විමර්ශන සම්බන්ධයෙන් ඔය තොරතුරක් ලැබෙන්නේ විදුහල්පතිවරයෙක්ගේ. ඒ හරහා තමයි ගයන් සඳරුවන් මුණ ගැහෙන්නේ. එහෙම මුණ ගැහිලා ඊට පස්සේ තමයි වෙනස කණ්ඩායම ගිහිල්ලා මේ රාවණා සඳකැලුම් මම එහෙම නෙමෙයිද කිව්වේ. අනේ සෝරි මේ ගයන් සෝරි. ඉතින් ගයන් හම්බෙන්නේ. ඊට පස්සේ මේ ගිහිල්ලා මේගොල්ලෝ සොයා බැලීම් කරන්නේ අංජනත් එක ගිහිල්ලා. ඒතකොට දැන් තාමත් අපිට මේ පිළිබඳ තොරතුරු එනවා සහ අපිට විවිධ පුද්ගලයන් මේ පිළිබඳ විවිධ අර්ථකථන දෙනවා සහ වෙනත් දේවල් කියනවා. අපි එයටත් ඉස්සරහට පොඩි බලාපොරොත්තුවක් දීලා තියෙනවා අපි බලමු මොනවා කියලා. හැබැයි අපි කියනවා මේක මේ ඉතිහාසය තුළ තියෙන දෙයක් අපි සම්පූර්ණ වෙනස් කරන්න හදනවවත් ඒක සමාජගත කරන්න හදනවවත් නෙවෙයි. මෙහෙම දෙයක් ගැන කතා බහක් තියෙනවා. ඕකයි කතාව. ඒක පොඩ්ඩක් අපි එහෙම තියලා තව සින්දුවක් බලමු. ටිකක් මනස ටිකක් පොඩි සංකීර්ණ තැනකට ඔබ අපි අරගෙන ගියේ ඒ කලින් ක්ලිප් එකේ. දැන් පොඩ්ඩක් අපි ආයි පොඩි රිලැක්ස් එකක්. और प्यार नहीं मिलता।
मसाज बेगा कर देता दिल को कहीं चैन न मिला और दिल को कहीं चैन न मिला मैं तो दुनिया में प्यारे अकेला ही रहा ना कौन है यहाँ दिल वाले और प्यार नहीं मिलता आंखों में किसी की वफा का इकरार नहीं मिलता सिलिलारे पिपी दिन में यौवन काले पिपी दिन में यौवन काले कल बेसी तू विली सिलिलारे पिपी दिन में यौवन काले पिपी दिन में यौवन काले गगन के संद नगला दुर्गगन गे उन संद नगला ඔබ පවසවි මට ලංවි ඒ මතකේ මල්හිගෙන එයි මල් සරා සුදු අසු පිට උඩ නැගලා රන් දුන්නෙන් ඔබේ හත විදලා යන්න ඇත අප තනි කරලා और प्यार नहीं मिलता आंखों में किसी की वफा का इकरार नहीं मिलता අතීතයේ සමහර දේවල් මියදිලා ගියාට අතීතයේ විසින් වර්තමානයට උරුම කරලා දුන්නු මතක සටහන් තියෙනවා. ඒ මරලා දැම්මේ ඒ අතීතයේ වටිනාකම් අපි නේද කියලා හිතනකොට පොඩි දුකක් අපිට තියෙනවා. හැබැයි අපි එහෙම මරලා දැම්මට අපේ අතීතයේ වටිනාකම් සහ ඒ ප්‍රෞಢ ඓතිහාසික වටිනාකම් ලෝකයේ බොහෝ තැන්වල අපිව මහා ඉහළින් ප්‍රශංසා මුඛයෙන් අමිල කතා කරනවා. රාවණ කියන්නේත් ලංකාවේ විතරක් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මේක ලෝක ප්‍රකට විශ්වීය සන්නාමයක් බවට පත් වෙලා. වෙනස අපි අද දවසේ ඉන්නේ ඇල්ල ෆ්ලයිං රාවනා මෙගා සිප්ලා මේ එක්ස්පීරියන්ස් එක මේ අත්දැකීම ගැන සමහරට ඔබ අහලා ඇති. හැබැයි මේ වෙනකොට ඒ අත්දැකීම ගැන එහෙම ලොකු පුළුල් අවබෝධයක් නැතුව ඇති. අපි මෙතනට එනකොට මෙතන දේශීය විදේශීය බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ අත්දැකීම ගන්න පොර කනවා. ඒ තරමට මේක වෙනස්ම අත්දැකීම. ඉතින් අපිටත් හිතුණා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන ඔබටත් ඒ ගැන පුංචි ඉඟියක් දෙන්න. Hello, Mats. Nice to meet you again. Nice to meet you. We are from Television Crew, IT and Venus. So I need to know, what is this experience? What is Flying Ravana? Yeah. So Flying Ravana is a zip line, as we call it, which basically is a cable. In this case, we have two cables next to each other. Up there is the platform where you can start, and we go 550 meters to the other side of this little valley. Yeah, basically it's a steel cable, and you'll be attached to the steel cable with a trolley, and then obviously going down the hill 550 meters, and you reach up to a speed of about 60 to 80 kilometers per hour, depending on how heavy you are. ඔබ
ඔබේ ශරීර ප්‍රමාණය ඒ බර දරා ගනිමින් මේ කේබල් දෙකක් ආධාරයෙන් මීටර් 550ක දුර ප්‍රමාණයක් මේ බොහොම පහසුවෙන් ගමා කිරීමේ හැකියාව තියෙන නිකන් එක වෙලාවකට කියනවා නම් මේක පියාඹනවා වගේ අත්දැකීමක් තමයි මේ ෆ්ලයිಯಿಂగ్ රාවනා කියලා කියන්නේ. It's a dangerous. I think the all are in fear. So basically what people think is that this is a dangerous experience or extreme sport, but it's not. In fact, I would always say that doing a zip line or adventure activity like this is probably much safer than driving your car anywhere in Sri Lanka or crossing the road even. We've been tested by the European Rope Course Association, which is a big organization in Europe, and we have been tested on the same standards level of safety and of work operations as all the other zip lines in Europe, and we are confident here in Flying Ravana with our team that we have the highest possible safety procedures, and we are therefore also 100% sure that nothing can happen on this zip line. All right? So can I know this experience called Flying Ravana? Yeah. So actually there's a number of reasons. First of all, Ravana is the Sri Lankan legend who flew to India and captured some princess. I forgot the name of the princess. So he is a legendary Sri Lankan guy who was also flying in his own machine. And basically with the zip line like this, you're also flying through this area. So that's the one reason. The second reason is that this area, Ella, is already famous for the Ravana waterfalls and the Ravana caves. So putting that all together, we thought this would be a very good name to call our zipline. ෆ්ලයින් රාවනා එක්ස්පීරියන්ස් එක ගන්න දැන් ලෑස්ති. අපි මේ කිට් එක දාගත්ත තැන ඉඳන් බලනකොට නම් මේක මහා ලොකු දෙයක් වගේ නෙමෙයි. හැබැයි ගමන පටන් ගන්න තැන තියෙනවනේ. එතනට ගියාට පස්සේ බෑවුම දැක්කම පොඩි බයක් එනවා. හැබැයි වෙනස බලන ඔබ වෙනුවෙන් අපිට ඒ බය විඳින්න වෙනවා. ඒ අවදානම ගන්න වෙනවා. ඒ නිසා අපි ලෑස්ති. අද තනියක් නෑ. තනියෙන් ගන්න අවදානමක් නෙමෙයි. අමිලයි මයි දෙන්නම ඉන්නවා. ඉතින් ඔබ වෙනස බලන්නේ නිදි නැතුව මේ වගේ අමුතු අත්දැකීම් දකින්න. අදින් පස්සේ සමහර විට ඔබ මෙතනට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගනි. බලමු ඉස්සරහට යන්න. දැන් අපේ ගමන පටන් ගන්න ළඟයි. හරි දැන් අසංකයි මා ආවා. ගමන ඉතින් කියලා වැඩක් නැහැ මේ. කටේ කියලා නැහැ. කොහොම හරි ඉතින් ගමන හොඳයි. මේ අපේ කණ්ඩායම මේ ඉන්න අපේ යාළුවෝ ටික. අපි තනියහට ඇඳනවා කියලා අහලා තියෙනවානේ තනියහට. තනියහට. තනියහට ඇඳනවා පොඩ්ඩක්. තනියහට ඇස් දෙකේම කතුළු මොකද උලගත් එක්කලා අද හොඳ කාලගුණය හොඳයි. හරි ඒ කියන්නේ අපිට කිව්වා වගේ අපි හිතුවට ඇතුලේ ඒ කියන්නේ ඉස්සරහා තියෙන අභියෝගය මොකද්ද කියලා අපි දැනන් හිටියේ නෑ මේ වයර් එකේ එල්ලෙනකොට. හැබැයි ඉතින් ඒ ගමන් කරනකොට දැනෙන හතර මෙතන පොඩි දැන් හිර වෙන ගතියක් තියෙනවා. ඉතින් අර heart attack කියන එකට උනත් යන්නක මාත්‍යක් වෙනවා කොහොමද මේක හරි සුන්දර අත්දැකීමක්. කොච්චර hina වෙලා කතා කරත් අර වැඩේ පටන් ගන්න තැනින් අපිව අතාරිනකන් අපිට
තිබුණේ මහා අමුතු හැඟීමක්. හැබැයි ඒ හැඟීම මේ මීටර 500 පළවෙනි මීටර 150 200 අසංක හිතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ මොකක් වෙයිද කියන එක. ඒ කියන්නේ අපි කෑ ගැස්සුනා නම් කෑ ගැස්සුනේ මේ හොඳ මේ වීඩියෝ එකක් දෙන්න නෙවෙයි බයට. හැබැයි ඊට පස්සේ ඊළඟ මීටර 300 වගේ පනිනකොට 250 300 පනිනකොට බොහොම අපූර්වට ඒ වැඩේ අපි කරගත්තා. ඉතින් මේක හරිම සුන්දර අත්දැකීමක්. ඇත්තටම මේක මේ අපි අන්තිමට දැන් අතනින් පටන් අරගෙන දැන් තමයි ලෑන්ඩ් වෙන්නේ. මෙතනින් තමයි මේ වැඩ කටයුතු අවසන් වෙන්නේ. අතන ඉඳන් මෙතන මීටර 550ක් තියෙනවා. අපි කණ්ඩායමේ නම් ටික ඉක්මනට කියමුද? බලමු නම කියන්නේ ඉන්දික. ශෂි ප්‍රදීප් රංග මේ කණ්ඩායම තමයි ඉන්නේ. ඉතින් මේ වගේ තැනකට ආවොත් මේක හරිම සුන්දර අත්දැකීමක් නේද? ආයි සැකයක් තියාගන්න එපා. මේ ටීම් එක ඒ වගේම අපි දෙන්න අතනින් රිලීස් කරපු දෙන්න ඒ ක්‍රූ එක ගැන 7-5ක අවිශ්වාසයක් තියාගන්න එපා. එන්න මේ එක්ස්පීරියන්ස් එක ගන්නම ඕනේ එක්ස්පීරියන්ස් එක. ජයවා. අංජන ඉන්නකොට නෑ මම ඉන්නකෝ පොඩ ඉන්නකෝ මම දන්නා කට හදනකොට ඔක දැකලා තියෙනවා නම් ප්‍රසිද්ධ මාධ්‍යවල බලහත්කාරකම් කරනවා දැන් ඒකට ඔය හදන්නේ නේද එහෙම ඒක අපි ඉන්නකෝ මේ කියන එක අංජන අමිත රසික කණ්ඩායම මේ ගමන ගියා. ඉතින් අසංකයි මයිත් ගියා. I think ගිහිලා ගිය ගමනක්. ඉතින් කියන දෙයක් කියන්නේ ඒක මම ප්‍රශ්නයක් නෑ. එහෙමයි මේක ඇත්තටම කියන්නේ දැන් ඔබ දැක්කද අමිල මේ රූපරාම වල බයලා ඉන්නවා? ඔව් මං විතරයි බය වෙලා හිටියේ. නෑනේ නෑ. තාම පෙන්නුවේ නෑ. ඒ කියන්නේ අමිල හොඳටම බය වෙච්ච රූපරාම ටික ලබන සතිය අපි පෙන්නනවා. ඒවා දැක්කම මම හිතන්නේ ඒවා මෙයාට බලන්නත් දෙරින්ද ලබන සතියේ මම හිතන්නේ මෙතන මම නෑනේ. ඔව්. මෙයා ඉස්සරහව පෙන්වන්න බෑ අපිට. ඒ නිසා ලබන සතිය බලන්න. නෑ බලගන්න මෙහෙම ප්‍රසිද්ධියේ සමහර දේවල් මෙහෙම තියෙනවා දැන් අපිව පොළඹවනවා. ඒ කියන්නේ බෑ කිව්වත් යවනවානේ. අර මස් කඩේට දක්වනවා වගේ අපි බෑ කිව්වට දැන් උතන ඇත්තටම උනේ ඔය ක්ලිප් එකේ උනේ අසංක ඉස්සෙල්ලාම කිව්වා යන්නේක මම ඉස්සෙල්ලා ගන්නම් අංජනයි මොකද යන්නේක කොහොමදත් යන්න කලින්නේ අමිලයි උඹ ගිහිල්ලා බැස්සට පස්සේ වොයිස් කට් එක දීපන් කියලා. ඒකයි ඇත්ත කතාව ඉතින් අර ඔක තමයි තියෙන හරි ඔහොම තිබිච්චායකෝ රාවණා ගැන මේ ෆ්ලයිං රාවණා අපි ඇල්ලෙමයිනේ ඇල්ලේ අපි රාවණා ගැන රාවණා පුරාණය ගැන මේ කතාව ආරම්භ කළා. එතනින් එහාට මේක අපි ඉස්සරහට අරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඔබට ඇති එක එක ජාතිය විවේචන එක එක ජාතිය අදහස් කතා කිරීමට කවුරුත් කැමති. නමුත් සොයා ගැනීමට අපහසු. තරමක් අපහසු නොව අපහසු අපේ අතීතයේ ඉතිහාසයේ එක්තරා කාල පරිච්ඡේදයක් තිබුණා. මේ කාල පරිච්ඡේදය ගැන කවුරුත් කතා කරාට උඩින් පල්ලෙන් අතපත ගෑමක් පමණයි ඒ සියලු කතා බහ ඇතුලේ අපි දැක්කේ.
ඔබ දැක්කේ ඒ ඉතිහාසය තමයි මහා රාවණ යුගය. අදින් වසර 4000කට 5000කට මැද මේ කාලය ගැන හැමෝම කතා කරන්න කැමතියි. නමුත් තොරතුරු ගවේෂණයේදී මුග දෙනෙක් අසමත්. අපි ආවේ ඇල්ලවැල්ලවාය මාර්ගයේ 16 කණුවෙන් හැරිලා රාවණා ගුහාවට. මේ කවාකාරෝ පේන්නේ රාවණා ගුහාවේ ඇතුල් වෙන ස්ථානය. අපි එතන ඉඳන් මේ ඉතිහාසයේ අදින් වසර 5000ක් එපිට ඈතට යනවා. මේ ඉන්නේ ගයන් එක තමයි මේ කතාව ඉස්සරහට දිගහැරෙන්නේ. ගයන් රාවණා ඉතිහාසය සත්‍යයක්ද හිතලුවක්ද? රාවණා ඉතිහාසය කියලා කියන්නේ පරම සත්‍යයක්. ඒකට හේතුව අපේ රටේ මිනිසුන්ට මේ මව් පොළොව හුස්ම ගන්නවා දැන් තේරෙන්නේ නැහැ. මේ මව් පොළොව ඉතිහාසය ඒ නිසායි දන්නේ නැත්තේ. අපි සෙරෙප්පු දාන්න පටන් ගත්ත දවසේ ඉඳලා මහ පොළොවෙන් සෙන්ටිමීටර ගානක් ඈත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මහ පොළොව හුස්ම ගන්නවා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේ මව් පොළොවේ ඇත්ත උප්පත්ති කතාව තියෙන්නේ රාවණ ඉතිහාසයත් එක්ක. අපේ හෙළ ජාතිය අභිමානනීය ප්‍රෞಢ ශ්‍රේෂ්ඨතම රජු හැටියට දස ශීර්ෂපති මහා රාවණ රජතුමා අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. රාවණ ඉතිහාසයේ පරම සත්‍යයක් කියලා මම කිව්වේ. අප ඉතිහාසය පටන් ගන්නේ මහාවංශයේ විජය රජුරුවන්ගෙන් හින්දා. නමුත් විජය රජුගෙන් පටන් ගන්න ඉතිහාසය බොරුවක් කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ විජය රජුගේ ඉතිහාසයේ තිබෙන්නේ මීට වසර 2500කට පෙර. අප කතා කරන්නේ එතනිනුත් වසර 2500ක් එහා පැත්තේ. ඒ නිසා 2500 නවතින්නේ නැතුව එතනින් එහා පැත්තේ 2500ත් කතා කරන තැනට අප යා යුතුයි. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ රටේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පුරවැසියා, ශ්‍රේෂ්ඨතම පුද්ගලයා මේ රටේ කරපු අති විශාල දැවැන්ත නිර්මාණත් එක්ක ඔහු අපේ රටේ රජ කෙනෙක් හැටියට පිළිගන්නේ නැත්නම් එතන තියෙන අපේ ජාතිය වාසනාවක්. ඒ නිසා මම කියනවා රාවණ ඉතිහාසය කියලා කියන්නේ පරම සත්‍යයක්. ඒ ඔප්පු කිරීම සඳහා ඕනෑතරම් සාක්ෂි සාධක මේ මිහි පිට වගේම මේ මහ පොළොව ඇතුළේ ඕනෑතරම් සාධක තියෙනවා. පිළිගන්න බෑ. දුටුගැමුණු රජතුමා ගැන, වලගම්බා රජතුමා ගැන, කාවන්තිස්ස රජතුමා ගැන, එළහර රජතුමා ගැන මේ කොයි රජතුමා ගැනත් ඕනෑම කෙනෙකුට කතා කරන්න පුළුවන්. සාක්ෂි තියෙනවා, සාධක තියෙනවා, දැනුම තියෙනවා, කරුණු තියෙනවා. ඇයි රාවණ රජතුමා ගැන කතා කරන්න කරුණු නැත්තේ? ඇයි කතා කරන්න මිනිස්සු නැත්තේ? ඒකටත් හොඳ උත්තරයක් තියෙනවා. දැනුම නැතුවත් නෙමෙයි, කරුණු නැතුවත් නෙමෙයි. හැබැයි මිනිස්සු ඒ කිසිව දෙයක් හරියට ගවේෂණය කරලා නැහැ. අනෙක් කාරණේ, විශේෂම කාරණේ තමයි රාවණ ඉතිහාසයේ සම්බන්ධ කරුණු දැනුම මත පදනම් වෙලා ලබාගත හැකි වුවත් අධ්‍යයනයෙන් තුලින් ලබාගත නොහැකි. අප ඉතිහාසය ගවේෂණය කරන්නේ යම් යම් මූලාශ්‍ර මත පදනම් වෙලා පොත්පත් වලට අනුවයි. හැබැයි දුටුගැමුණු රජු ගැන එහෙම ඉතිහාසයේ යම් යම් සාක්ෂි සාධක හොයාගන්න පුළුවන් වුණත් මම නැවත පෙරලා ප්‍රශ්නයක් අහුවොත් එහෙම රටේ පළවෙනි රජුරුව හැටියට ගන්න විජය රජුරුව පිළිබඳව සොයාගෙන තියෙන මොනවද? විජය රජුගේ ඔටුන්න, සිංහාසනය, අසිපත, මිරිවැඩි සංගල, මාලිගාව, සිංහාසනයේ කිසිවක් හොයාගෙන නැහැ. කිසිවක් හොයාගත්තු නැති පුද්ගලෙක් රටේ පළවෙනි රජු හැටියට තෝරා ගත්තා නම් අපිට ඉතිහාසයේ ඕනෑතරම් සාක්ෂි සාධක පෙන්වන්න පුළුවන්. මහා රාවණ රජුගේ ඉතිහාසයයි ගන්නෙ නැත්තේ. විජය ගැන තියෙන්නේ මහා වංශය පමණයි. ඒ තියෙන්නේ විජයෝ විෂමාචාරෝ කියලා. විජය කියන්නේ විෂම ගතිය ඇත්තෙක්, ස්ත්‍රී දූෂකෙක්, මම් පහරන්නෙක්. ඒ නිසාම ඒ රටින් පිටුවහල් කරනවා 700ක් පිරිස එක්ක. අපේ අවාසනාවට මේ මව් පොළොවට ගොඩ බැස්සා වුණාට කොහොම නමුත් එවැනි පුද්ගලයෙක්ගේ ඔප්පු කරන්න කිසිම සාධකයක් නැතුව මේ රටේ පළවෙනි රජුරු හැටියට පිළි අරන් තියෙනවා. ඒ වගේම දාටා පබූති වගේ රජවරු ගත්තොත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු කිසිම දෙයක් ඒ රජවරු ගැන දන්නේ නැහැ. හැබැයි සියලුම රාජාවලි සටහන් සියලුම රාජකීය නාමයන් පිළිගන්නවා. හැබැයි මන්දාරම්පුර පුවතෙන් ගත්තත්, මහා වංශයේ යම් යම් ස්ථාන වලින් ගත්තත්, රාවණ රාජාවලියෙන් ගත්තත්, සිංහල දිව්‍යාවදානයේ යටතේ ගත්තත් මේ ඕනෑම තරම් සාක්ෂි සාධක පෙන්වන්න පුළුවන් ස්ථාන රාවණ ඉතිහාසයේ තිබෙනවා. රාවණ රජු ගැන එහෙම පිටින්ම සඳහන් වූ පොත්පත් තිබෙනවා. ඒ නිසා මිනිස්සු මේ ඉතිහාසය පිළිබඳව නොදන්නාකම නෙවෙයි, නොසොයනකමයි තිබෙන දේ. වෙනස ඇතුලේ කීප අවස්ථාවක්ම රාවණ මහරජ සමය ගැනත් එතුමා පිළිබඳව විවිධ අදහස් දරන විවිධ ගවේෂණවල නියැලලා ඉන්න උදවියත් එක්ක අපි කතා කරලා තියෙනවා. ඒ බොහෝ දෙනෙක් කිව්වේ කරුණු තියෙනවා. කරුණු නොසොයන එක තමයි ප්‍රශ්නේ. ගයන් මට කියන්න දැන් සමාජයේ විවිධ මත තියෙන රාවණ රජතුමා පිළිබඳව. රාවණ කියන්නේ රජෙක් කියලා කියනවා. තව කෙනෙක් කියනවා රාවණ යනු එවකට රට පාලනය කරපු පුද්ගලයා හඳුන්වපු නාමය කියලා. උදාහරණයකට ඇමති අගමැති වගේ. ඇත්තටම එහෙම නාමයක්ද රජෙක්ද? රාවණ කියලා කියන්නේ රජෙක්. හැබැයි පසු කාලිනව එතුමන්ට ගෞරව කිරීම වශයෙන්
පෙළපත් නාමයක් හැටියට පාවිච්චි කළා. මම උදාහරණයක් කිව්වොත් එහෙම රාවණා මහරජුට ගෞරව කිරීම සඳහා මෙහෙ පමණක් නොවේ ඊජිප්තුවේ පවා පෙළපත් නාම ඇති කළා. ඒකට උදාහරණයක් මම කිව්වොත් එහෙම අපි රාවණා රජුරවන්ට නමස්කාර කරන්නට එහෙම නැත්නම් වඳින්න තියෙන ගාථා තියෙනවා, ස්තෝත තියෙනවා, මන්ත්‍ර තියෙනවා. මේ මන්ත්‍ර වල ස්තෝත වල සඳහන් වන දේ තමයි නමම් මම් ජිත් රාවෝ පෙළපත. රාවණා මහරජුගේ පෙළපත රාවෝ පෙළපත. නමම රාවණ. එතකොට රාවෝ පෙළපතට ගෞරව කිරීමක් හැටියට තමයි ඊජිප්තුවේ උපපෙළපතක් හැටියට පාරාවෝ පෙළපත නිර්මාණය කළේ. ඔවුන් අදටත් කියනවා ඔවුන්ගේ පිරමීඩ නිර්මාණය කිරීම සඳහා ලංකාපුරයෙන් අහසින්නා සිංහ මිනිසුන් උදව් කළා කියන කතාව ඔවුන්ගේ ජන විඥානය තුලත් තිබෙනවා. ඊට අමතරව මිසරයෙන් සොයාගත් රන්පත් පිරුවකත් ඒ පිළිබඳව සටහනක් තිබෙනවා. එතකොට අපේ රටෙන් තමයි මේ සියලුම තාක්ෂණික ඥානය පවා ලෝකේ පුරා විසරණය වුණේ. එතකොට මහා රාවණා කියලා කියන්නේ පෙළපත් නමක් පමණක් නොවේ. මහා රාවණා අපි මහා රාවණා කියලා කියන ගෞරවය දැක්කම රාවණා කියලා කියන්නේ ඔහුගේ නම. එය අර අගමැති ජනාධිපති වගේ තනතුරක් නොවේ. නමුත් පසු කාලීනව රාජ්‍යත්වයට පත් වුණු අය රාවණ නාමය Tamanගේ ගෞරව නාමයක් හැටියට යොදාගත් අවස්ථා තිබෙනවා. ගයන් මම දැන් කතාව අරගෙන ඔබ ගාවට එනවා. පෞද්ගලිකව ඔබ ගාවට එනවා. රාවණ රජතුමා ගැන කතා කරපු හැම කෙනෙක්ම අපිට අදහස් දක්වපු හැම කෙනෙක්ම කතා කරන සමහර දේවල් ප්‍රශ්නයකට පිළිතුරු දීලා නවත්තන සමහර ස්ථානවල අපිව හිතා ගන්න බැරි මනෝභාවයකට අරන් ගිහිල්ලා තල්ලු කරලා එතනින් තියෙනවා. හැබැයි එතනින් එහාට අපිටවත් හිතා ගන්න බෑ මේ පුද්ගලයාට මේවා කොහෙන්ද ආවේ, කොහෙන්ද කියුවේ, කොහෙන්ද ගත්තේ, කවුද මේවා දුන්නේ කියලා. ඔබට රාවණා ඉතිහාසය පිළිබඳව කතා කරන්න මොකද්ද තියෙන අයිතිය? අවුරුදු 4400කට පස්සේ මේ මව් පොළොව උඩ පහළ වෙන්නෙම මේ ඉතිහාසය සමාජගත කිරීම වෙනුවෙන්. ඒක තමයි මගේ යුතුයකම සහ වගකීම හැටියට මම දකින්නේ. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මිනිස්සු දැනුම හොයන්නේ, ගවේෂණය කරන්නේ යම් යම් පොත්පත්වල සටහන් කරුණුත් එක්ක. ඒක තමන්ගේ දැනුමක් නෙවෙයි. ඒක අනුන්ගේ දැනුමක්. ඒක ඒ තුලින් යන්න පුළුවන් උගත්කමටයි. උගත්කම කියලා කියන්නේ උගෙන් ගත්තු දේ කියන එක. ඒ කියන්නේ එක්ක ආචාර්යවරයාගෙන් නැත්නම් පොතකින්. නමුත් මේ රටේ පැරණි අපේ ශිෂ්ටාචාරය ඇතුලේ අප ඉගෙන ගත්තේ කාගෙන්ද? අපි බුද්ධිමතුන් හැටියට දැක්කේ කවුද? ඍෂිවරු සහ මුනිවරු. ඔවුන් දැනුම ගත්තේ කොහෙන්ද? එතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. එතනින් තමයි අපට මේ සියලු දේ ලබාගත හැකි වෙන්නේ. දැන් අපි පුස්තකාලයකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන, අපි රුචි කරන, අපි ආදරය කරන, අපි ආස කරන જાතියේ දැනුම ඒ රාක්ක වලින් අපි තෝරගන්නවානේ. ඒ වගේ සම්පත් අපි දැනුම ගන්නේ විශේෂයෙන් මම කිසිම මේ කියන කිසිවක් පොත්පත්වල තියෙන දැනුම නෙවෙයි. මේ සියල්ල තියෙන්නේ විශ්වයේ. විශ්ව දැනුම ලබා ගන්න ක්‍රමවේදය තමයි මිනිස්සු දැනගන්න ඕන. විශ්ව දැනුම අධ්‍යයනය තුලින් ලබා ගන්න බෑ. පොහොසත් නැතිකම අපොහොසත්කම වගේම, දක්ෂ නැතිකම අදක්ෂකම වගේම, ඥානය නැතිකම අඥානය වගේම, ධානයේ නැතිකම තමයි අධ්‍යයනය කියලා කියන්නේ. දැන් පොඩි කාලේ ඉඳන්ම කුඩා දරුවෙකු යොමු කරන්නේ දෙමව්පියන් විසින් අධ්‍යයනයටයි. අධ්‍යයනය කරන්න. ඔබ අධ්‍යයනය කළ යුතුයි. දිගටම අධ්‍යයනයේ නිරත වෙන්න. අධ්‍යයනය තුලින් උගතෙක් වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිමතෙක් හෝ ප්‍රඥෙක් වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ. බුදුවරයෙක් කියලා කියන්නේ, ඍෂිවරයෙක් කියලා කියන්නේ, මුනිවරයෙක් කියලා කියන්නේ විශ්වයේ දැනුම ලබා ගන්න අය. බුදුවරයෙක්ට පහළ වීම සඳහා අවශ්‍ය අවබෝධතා ඥානයට අවශ්‍ය සියලුම දැනුම විශ්වය තුල දැනටත් තැන්පත්ව පවතිනවා. ඒ ලබා ගන්න නම් පාරමිතා පිරිය යුතුයි බොහෝ කාලයක් තිස්සේ. එතකොට තමයි ඒ දොර විවර වෙන්නේ. නමුත් එතනින් මෙහා පැත්තේ ඇති ඕනෑ තරම් දැනුම විශ්වය තුල ගබඩා වෙලා තියෙනවා. ඇයි අපි සොයන්නේ නැත්තේ? අවුරුදු 5000කට එහා පැත්තේ ඉතිහාසය, රාවණ මහා රාවණ රජුගේ ඉතිහාසයේ තුල සටහන් වී තිබූ සියල්ල අදටත් නොමැකි විශ්වය තුල සටහන් වෙලා තිබෙනවා. ඒ සදාකාලිකයි. ඒවා ලබාගත හැකි ධානයන් Taman ලබාගත යුතුයි. ධානය කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ධානය කියලා කියන්නේ දැනුම කියන එකයි. ධානය ලබාගත හැකි ක්‍රමවේදය දන්න කෙනාට මේ වසර 5000ක ඉතිහාසය කියන්න පුළුවන්කම තියෙනවා. තවත් සම්පත් මම විශේෂ දෙයක් කියන්නම්. ඒ තමයි මිනිස්සු නොදන්න කාරණය. මහා රාවණා යුගයේ පටන් මේ දක්වාම මනුෂ්‍ය ආත්මවලට එමින්, මිනිසත් භවවලට එමින් මේ ඉතිහාසය පිළිබඳව කියන පිරිසක් ඉන්නවා. ඔවුන් ඕනනම් මට නම් ගම් වශයෙන් කියන්නවත් පුළුවන් මෙතෙක් ඉතිහාසය ආපු අය. නමුත් මනුෂ්‍ය ආත්මවලට එන්නේ නැතුව ආත්මිකව සිටීමෙන් මේ සඳහා උදව් කරන පිරිසකුත් ඉන්නවා. මහා කාල ඍෂිවරයා, රකුස්, රගා, විකුම්, අමර, මකර, ජන්තු වගේ අය එහෙම ඉන්න අය කීප දෙනෙක්. එතකොට මේ දෙකේ වෙනස තමයි මනුෂ්‍යාත්මයකට කෙලින්ම කෙනෙක් ආපුවාම සිතුවිලි පරම්පරාව පටන් ගන්න ආයේ මුල ඉඳන්. එතකොට ඊටාම වෙහෙසකාරී ක්‍රියාවලියකින් පස්සේ තමයි අතීතේ ස්මරණය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ආත්මිකව ඉන්නකොට සිතුවිලි පරම්පරාව කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ල මතකයි. එක එක පුද්ගලෝ
විශාල සාකච්ඡා දැන් අපිට පේන්නේ මේ මතුපිට කාරණේ විතරයිනේ. නමුත් මේ මතුපිට දකින කාරණයට එහා පැත්තේ විශ්වය තුල බොහෝ දේ මේ වන විටත් සිදුවමින් පවතින බව විතරක් මිනිසුන්ට අපි කියන්න ඕන. එතකොට එක් එක් කාලවලදී එක් එක් පුද්ගලයෝ මේ මහ පොළොවට උත්පත්ති කරනවා මේ කාරණා නැවත නැවත සමාජගත කිරීම වෙනුවෙන්. ඒ තමයි සත්‍යය. රාවණ ගැන රාවණ පුරාණ ඉතිහාසය ගැන යටගියාව ගැන ඔය අදහස් මතු කරන්නේ. ඉතින් මේක තාර්කිකයි, මේක ප්‍රශ්නාර්ථයි, මේක තව කෙනෙකුට කතා කරන්න විවෘතයි. මේක අපි මෙහෙම කිව්වයි කියලා අපි ඇදලා ගත්තා කියලා ඒ ලකුණ අපි ගාව තියාගෙන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම බලාපොරොත්තුකුත් නැහැ. එහෙම සමාජගත කරන්න හිතාගෙන මේ කාරණාව කතා කළෙත් නැහැ. හැබැයි අපි කතා කළාට පස්සේ හුඟක් දිනෙක රාවණයන් පිළිබඳව කතා බහ කරන්න පටන් ගත්තා. අපි ඒ අයට ප්‍රශ්න ඉතුරු කරලා අපි ගෙනාපු දේ ගැන අපි එහෙම තියලා අපි සද්ද නැතුව ඉන්නවා. හැබැයි තාමත් ඉස්සරහට අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අසංග මේ ඉංජිනේර්ස්ලා කියලා කිව්වහම මේ සාමාන්‍ය අපිට හිතෙන්නේ මේ අර මැවෙන චිත්‍රය වෙනස්නේ. දැන් රැකියාව වෘත්තියත් එක්කලා කෙනෙක් වෛද්‍යවරයෙක් කිව්වොත් එහෙම අපිට මැවෙන්න රූපයක් තියෙනවා. ඉංජිනේරුවරයෙක් කිව්වම මැවෙන රූපයක් තියෙනවා. හැබැයි ඉංජිනේරුවෝ ටිකක් මේ වගේ තැනක මේ විදිහට දකින්න රූප සටහනක් අපිට නොගැලපෙන්න පුළුවන් මේ අපේ ඉංජිනේරු බෑන්ඩ් එක. This
වෙනස කියන නමත් එක්ක ඔබට තියෙන රසවින්දනයේ බලාපොරොත්තුවත් වෙනස්. එකිනෙකට වෙනස්. කුතුහලය, අපූර්වත්වය, පිහිසුණු බව, මාරාන්තික බව මේ ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් ඇඟේ ලේ වතුර වෙන එහෙම අත්දැකීම් නිකන් නොබැලුවොත් මේ අතරට ඒක පොඩි අඩුවක්. අපි කතාව පටන් අරගෙන තියෙන්නේ ඒ අත්දැකීම් වල එහෙම නැත්නම් මේ බයිසිකලයකට රෝද දෙකක් උඩ ඒ වගේ මාරාන්තික එහෙම නැත්නම් අවදානමක් එක්ක සෙල්ලම් කරන කොල්ලෝ ටිකේ මේ ඉතුරු ටික. දැන් තරිතර මේ විදිහට මේ ගෙදර මොන හරි තියෙන පොඩි කන්දන් බයිසිකල් තියෙන ඉතින් මේවා පුරුදු වෙන්න. මම ගොඩක් දුප්පත් අය. මට එහෙම කියලා බයිසිකලයක් ගන්න තත්ත්වයක් තිබුණේ නැහැ ඒ කාලේ නම්. ඉතින් මම චැලියෙන් තමයි මුලින්ම බයිසිකලයක් පදින්න බයිසිකලයක් කියලා නිකන් පැද්දේ චැලියා. ඊට පස්සේ කොහොම හරි මේට් එකක් පැද්දා. ඉතින් යාළුවන්ගේ තමයි ඒකත් මටම කියලා තිබ්බේ නැහැ. ඉතින් යාළුවන්ගේ තාත්තලා කිව්වා තමයි මම පැද්දේ. එහෙන් පැද්දෙද්දි ඉතින් දැක්ක ස්ටන්ට් කියන කලාවක්. ඒකේ ඉතින් අමුතුම දේවල් කරනවා. කොහෙන්ද දැක්කේ කොහෙන්ද? ඒවා ඉතින් ටීවී එකෙන් කියන්නේ මම CD වෙනම ගෙනල්ලා මම බලනවා. මේ ඊට පස්සේ ඒවා බලලා පස්සේ පහු කාලේ ඉඳලා ඉතින් ඔය Facebook කියන එක Facebook එකේ යනවා. ඊට පස්සේ YouTube තිබ්බා. ඒ වගේ ගොඩක් බැලුවා. බලද්දී මට හිතට වැදුනා හිටගෙන යනවා. එහෙම කරලා බැලුවාට පස්සේ ඉතින් මට සාමාන්‍ය මීටර් 100ක් විතර යන්න පුළුවන් මුලින්ම. මම දන්නේ නැහැ ඉතින් එහාට මට යන්න පුළුවන්ද කියලා. ඉතින් මම බැලුවා මීටර් 100 යන්න පුළුවන් හරි මට පුළුවන් එන සතුටුයි දැන් ඉතින් හිටගෙන යනවා කියන්නේ. ඉතින් කොහොම හරි මේ ඔක හිටගෙන යන්න පුළුවන් වුණාට මට ඉතින් හරියටම කියන්නේ ගාඩ් අර මේ මොනවත් ගන්න නැහැ. බයිසිකලයක් තිබුණේ නැහැ. යාළුවන්ගේ බයිසිකල් වලින් පැද්දේ. ටෙන්ෂන් ගොඩක් උඩ තමයි ඉතින් හිටගෙන ගියේ මොන බයිසිකලේද? ඉස්සල්ලාම මම CD 100 එක. ඊට පස්සේ ඩිස්කවරි යාළුවන් ගිහුවා. ඉතින් අර යාළුවාගේ බයිසිකලේ වුණාට මට බයයි ඇත්තටම මේ මොනවා හරි වුණොත් මම ඒක හදලා දෙන්න බෑ. ඒකින්ද ඉතින් මම ඒ බයත් එක්ක ඉතින් මට අරක පුරුදු වෙන්නම දෙයිය දුන්නා ඉතින්. බය තමයි පුරුදු කරේ. දැන් එතකොට මේ විදිහට වැඩේ පටන් ගන්නකොට සාමාන්‍ය වැඩක් පටන් ගන්නකොට ඉස්සරලාම අපි කියන්නේ අම්මට තාත්තටයි ගෙදරටයිනේ. දැන් ගෙදරින් දැන් මේ කොල්ල පටන් ගන්නකොට මේ වැඩේ බයිසිකලේ හැන්ඩල් එක අතහැරලා හිටගෙන යනවා තත්තර එනකොට ගෙදරින් මොකද කියන්න පටන් ගත්තා? ගෙදරින් කියන්නේ චූටි කාලේ ඉඳන් අම්මා මං ගැන දන්නවා. කියන්නේ මම මුලින්ම බොරු කකුල් ගියා. රෝද සපත්තු වැද්දා. ඒව කවුද කියලා දුන්නේ? ඒව කවුරුත් කියලා දුන්නේ නැහැ. මම ප්‍රායෝගික කරලා බැලුවා. ඊට පස්සේ ඒ වගේ බැලන්ස් එක දෙද්දි මම ඔය හිටගෙන යන්න පුළුවන් වෙද්දි මම ගිහලා අම්මට කිව්වා අම්මා මට මෙහෙම පුළුවන්. අම්මා කවදාවත් දන්නව නැහැ මට අඩු කැඩේ හරි එහෙමයි කියලා. අම්මා බලාගෙන ඉන්න මොන දේ කරත් මම මොකක් හරි කරන්නෙම ඉතින් කවුරුත් නොකරන දෙයක්. ඒ චූටි කාලේ ඉඳන් මගේ හැටි. ඉස්කෝලේ වුණා ටීචර්ලා ඉතින් බයින්නේ මටම තමයි. ඉතින් මේ කොහොම හරි හිටගෙන යන්න බලුවාම මට වැඩේ සෙට් වුණා. සෙට් වුණාට පස්සේ මම දවසක් ගියා මේ ගේ ගාවේ ඉඳන් මගේ ගේ තියෙන දඹුළු පාරයි නේ. සෙට් එකට මීටර් 100ක් විතර තියෙන්නේ. මම කොහොම හරි එතෙන් ගියා සෙට් එකට තෙල් ගහන්න. දාගෙන බයිසිකලේ මගේ බයිසිකලේ ගත්ත අලුත. ඉතින් හිටගෙන යද්දි මේ ගොකරල්ල පොලිස් ට්‍රැෆික් මහත්තයෙකුට දැන් මම හිටගෙන යද්දි අහුණා. ඒත් මට එතන හිටිය ට්‍රැෆික් කොයිසි මහත්තයා ජයරත්න මහත්තයා කිව්වා කොල්ල කොච්චර ගල් ගැහුවත් ඒවා මල් කියලා හිතාගනින් මේ අතාරින්න එපා වැඩේ කරගෙන යන්න කියලා. ඒ වචනේත් මගේ ඔළුවේ තිබ්බා. ඊට පස්සේ මම දවසක් හිටියා පොලිස් කූඩුවේ ඉන්නකොට මට මගේ ඔළුවේ දැම්මා අම්මා එනවා බලනවා. දැන් මගේ කිසිම සැලසීමක් නැහැ හිතට. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මම එතකොට දන්නේ නැහැ අයියේ ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලාද හිටගෙන ගිහිල්ලා කවුද තියලා තියෙන්නේ කීයක් තියලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ එදා පොලිසියෙන් හිතාගත්ත දේ මම එදාම රෑ අපේ අම්මට කිව්වා අම්මේ මට මෙහෙම දෙයක් කරන්න ඕනේ. දැන් අම්මත් අහන මම එතකොට දැන් කවුද ඕක තියලා තියෙන්නේ දන්නවද කියලා. මම කිව්වා දන්නේ නැහැ. අපි හොයලා බලලා කරමු කියලා. ඊට පස්සේ දැන් මට ආසාව තිබ්බා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක්ම තියන්න ඕනේ. ඊට පස්සේ අපේ ගේ ඉස්සරහ හිටිය ආසිරි අයියා එයාට මං කිව්වා ගිහිල්ලා අයියේ මට මෙහෙම දෙයක් තියෙනවා කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ එයා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් බුක් එක අරන් බැලුවා. මම ඉතින් සාමාන්‍යයෙන් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එක කිලෝමීටර් 100ක් 200ක්වත් තියෙයි කියලා. බලද්දී ඉන්දියාවේ කියන තමයි ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එක තිබ්බේ කිලෝමීටර් 32 මීටර් 300යි. රත්නේෂ් පාණ්ඩෙන් කියලා එයා ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් 3ක් විතර තියලා තියෙනවා. 32 කියද්දි නිකන් මට හිතා ගන්න බැරුණා කිලෝමීටර් 32ක් නේ කියලා. ඊසි වගේ. ඔව් නිකන්. මගේ ටාගට් එක 100. මොනවද ඉන්නේ? යකට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ
කොහොම හරි මම කිව්වා ඒ අයියට අනේ මං හිතුවේ නෑ කිලෝමීටර් 32 මම කිලෝමීටර් අපි 100 තියමු කියලා. ඊට පස්සේ මං කිව්වා අයියේ මේ දැන් මේක කරගන්න ඕනේ කොහොමද හරියට වැඩි කරගන්න ඕනේ කියලා. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් කමිටි එක තියෙන්නේ ඉංග්‍රීසි වල. ඊට පස්සේ කිව්වා මං හරියට මෙයාලත් එක්ක අහලා බලන්නම් ඒත් මේ ඊමේල් හරහා තමයි කරගන්න වෙන්නේ ෆෝන් නම්බර්ස් මොනවත් යාලා දාලා නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි ඒකේ රෙජිස්ටර් වෙන්න ඕන මේ මුලින්ම ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියෙද්දි. ඊට පස්සේ මං ඒ අයියා වට පස්සේ කිව්වා ඩොලර් 800ක් දාන්න ඕන මල්ලි රෙජිස්ටර් වෙන්න කියලා. ඒ ලක්ෂයකමාරක් විතර ලංකාව මුදලු. කොහොම හරි මට ගමේ කට්ටිය ගොඩක් උදව් කරා සල්ලි එකතු කරගන්න. ඒකෝට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මට 50000ක් දුන්නා. ඒකෝට දයාසිරි ඇමතුමා තමයි මට මේ ට්‍රේනින් වෙන්න ලියුම හදලා දුන්නේ. එතුමා තමයි ගොඩක් උදව් කරේ. ක්‍රීඩා අමාත්‍යාංශය හරහා එතුමා ගොඩක් උදව් කරා. මේ උදව් කළා ගමේ හිටපු කට්ටිය ඔක්කොම එකතු වෙලා මට සාමාන්‍ය රුපියල් 80000ක් වගේ මුදලක් හොයලා දුන්නා. ඒක කරලා තමයි කුමාරි ගිනස් රෙකෝඩ් එකට ගියේ. ඒකේ දුර සම්පූර්ණ දුර කීයද? කිලෝමීටර් මගේ කිලෝමීටර් 113. කොහේඳන් කොහටද? අපි කට්ටිය අනුරාධපුරේ ඉඳන් අල්ලහරා කුරුණෑගල. කුරුණෑගලට. ඉතින් සාමාන්‍ය පිට රටක මේක තියෙන පාරවල් කෙලින්නේ. දැන් අපේ තියෙන පාරවලුයි රටේ තියෙන රතවාහන තදබදය එක්කලා මේක කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි දැක්කා පහුගිය දවස්වල මාධ්‍යවලුත් අපේ තරිඳුගේ හැකියාවන් දැක්කා. තරිඳු එතකොට දැන් මේක සාමාන්‍යයෙන් වෙනසේ අපි මේ වගේ දෙයක් පෙන්වන්නේ ඇත්තටම තරිඳුලගේ මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් ඇත්ත කතන්දරයේ තරිඳුලගේ හැකියාවට අපි ආදරේ. මේ තියෙන දක්ෂතාවයට වෙනසේ අපි ආදරේ. ඒ හින්දාමනේ මේ කණ්ඩායම මේ වෙනසේ මේ රූප සටහන් වල මේ සටහන් කරගන්නේ මේ තරුණයන්ට අපේ ඇල්මක් කැමැත්තක් ආදරයක් තියෙන හින්දා. හැබැයි තරිඳුලගේ ජීවිතවලට ඊට වඩා මේ රටේ මිනිස්සු ආදරේ. මේ ක්‍රීඩාවත් එක්කලා ජීවිතේ හරි අවදානක්. තරිඳුර ඇත්තට මොකක්ද හිතන්නේ මේක කළ යුතු ක්‍රීඩාවක්ද නැත්නම් මේක තව කෙනෙක් මේක කරන්න පෙළඹුණොත් සහ ඕන වුණොත් තරිඳු මොකක්ද දෙන පණිවිඩේ? මම කියන්නේ මේ ක්‍රීඩාව නවත්තන්න ඕන නැහැ කරලා බලන්න ඕන. ඉතින් මේකට වෙලාවයි ගොඩක් බලපානවා දෙයියෝ බුදුන් වහන්සේ ගොඩක්ම බලපානවා. මං මේ පඳුරු බැඳලා තියෙන්නේ මගේ බයිසිකලේ. ඒ දේවල් මට දෙවියන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රැකෙන්න ඒ දේවල් උඩ ඉන්න දෙවියෝ බලනවා. ඒ දේවල් රැකෙන්න අම්මගේ ආදරය තියෙන්න ඕන. අනිවාර්යෙන් මේ මට නම් අපේ අම්මා ඒ කියන්නේ අම්මා පිටිපස්සේ ඉඳලා ලොකු හයියක් දෙනවා. කවදා තුවාල කරගෙන ආවත් ඒ දේවල් මේ අයියෝ තුවාල වෙලානි කියලා නිකන් ඉන්නවා. ඔය ගමනත් අසංක අපේ රසික වින්දනයි අංජන ජයතුංග අපි කට්ටිය ගිහිල්ලා මේ කරපු වැඩක් කුරුණෑගල පැත්තේ හරි දක්ෂ කොල්ලෝ ටිකක්. ඉතින් අර මේ බය කියන්නේ අකුරු දෙකක් වුණාට පුතේ ජීවිතය කියන්නේ අකුරු දෙකක් නෙවෙයි ඈ. ඒ නිසා බලන අය කල්පනාවෙන් අනිත් එක පාරනකොට පොඩි උන්ට බයිනෝ බයිසිකල් විදිහට පදිනවා කියලා. ඉතින් බනින්නත් එපා නොබැනත් බෑ. හැබැයි ඒ අතරින් එහෙම බැනුම් වහපුවා තමයි ඔය වගේ දක්ෂය වෙලා අන්තිමට එන්නේ. බැනුම් අහන කතාව කිව්වනේ. සමහර දේවල් වලට බැනුම් අහනවා. සමහර දේවල් සමහර අය කියනකොට අපිත් කොතනද මන්ද හිර වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියලාම හිතනවා. මේ ප්‍රශ්නේ මොකද්ද? කෙනෙක් කතා කරන මේ ප්‍රශ්නෙට අපිට මේ ප්‍රශ්නේ අහුවා නම් හොඳයි. මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා. මේ වගේ ප්‍රශ්න කියන්න තිබ්බා. අතන හිර වෙනවා. මෙතන බුරුල් වෙනවා. මේ වගේ සාකච්ඡා යනකොට මේ වගේ දේවල් හිතෙනවා. ඔය රාවණා ගැන කරපු සාකච්ඡාව ඇතුළතත් ඔබට මේ වගේ ප්‍රශ්න ඇති වුණා නම් ඒක පුදුමයක් නෙවෙයි. බලන්න කතාව ඉතිරි ටික. ඔබ නොකියා කියන්නේ මනුස්ස ආත්මයෙන් සාමාන්‍ය මිනිසෙක් හැටියට ඔබ අප ඉදිරියේ පෙනී සිටින ඍෂිවරයෙක් කියලා ඔබ කියන්න උත්සාහ කරනවද? නෑ එහෙම කියන්නේ නෑ. එහෙම කියන්නේ මම අතිශයින්ම සාමාන්‍ය සරල පුද්ගලෙක්. හැබැයි මම විශේෂ ක්‍රමවේදයකට විශ්වයත් එක්ක සම්බන්ධ වෙනවා සහ මේ දැනුම මේ තොරතුරු සමාජගත කරමින් ඉන්නවා. එපමණයි. ඔබ අධ්‍යාපනයේට එහා ගිහිල්ලා ධ්‍යාපනයේ නැත්නම් ධානයේ දැන් ඔබ කිව්වානේ ඥානෙ නැත්නම් අඥානෙ තියෙනවා කියලා. එහෙමනම් ඔබ ලොකු කතාවකට අරන් ආවා. ඔබ ඒ විදිහට ධානයගත වෙලා ඉන්නවද? නියත වශයෙන්. ඒ ගැන පොඩි විස්තරයක් කරන්න බෑද මට? නෑ ඒක තමයි මම කිව්වේ. අපිට අධ්‍යයනය කරන්න ඕන තරම් පොත්පත් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන අපේ ඉතිහාසයේ මිනිස්සු මහා ප්‍රභූවරු, මහා ඥානයක් තිබු මිනිස්සු කොහොමද මේ දැනුම ගත්තේ? පොතපතකින්ද? අපි ඍෂිවරු ගත්තොත්, මුනිවරු ගත්තොත් පොතපත් වලින් දැනුම ලබා ගත්තා නෙමෙයි. සරලම උදාහරණයක් ගත්තොත් සිද්ධාර්ථ කුමාරයාවත් ආලාරකාලාම උද්දකරාම පුත්ත ළඟට ගියාට එතනින් Tamanට අවශ්‍ය දේ තිබුණේ නැහැ.
ඒ නිසා තමයි විශ්වයේ දැනුම ලබා ගැනීම සඳහා ධානයගත වුනේ. ධානයගත වෙන්න විශ්වයේ දැනුම ලබා ගන්න කොතනින්ද පාර කැපෙන්නේ? කොතනින්ද පළවෙනි පියවර තියන්නේ? පළවෙනි පියවර තමයි මිනිස්සු Tamanගේ මනස පිළිබඳව දැනගත යුතුයි. අපිට තිබෙන්නේ හිසක්නේ. ලෝකේ ඕනෑම සතෙක්ට ඔළුවක් තියෙනවා. අපිට හිසක් දීලා තියෙනවා. හිසක් දීලා තිබෙන්නම හිස් කිරීම සඳහා. ඒ හිස් කළ යුතුයි. අපි හිස් කරන්නේ නැතුව ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මේකට පුරවන් ඉන්න නිසා අපිට කිසිම දැනුමක් විශ්වයෙන් ලැබෙන්නේ නැහැ. අපේ මිනිස්සු ධානයට ඉඳ ගන්නවා, භාවනාවට ඉඳ ගන්නවා, ඉඳගෙන කියනවා කිසිම දැනුමක් මට එන්නේ නැහැ. ඒ හින්දා මේක බොරුවක්. හැබැයි Tamanගේ ඔළුවේ පුරවගෙන ඉන්න දේවල් හිස් කරලා තිබ්බොතින් මේ දේවල් ලබා ගන්න පුළුවන්. මම උදාහරණ දැන් වර්තමාන සමාජයේ උදාහරණකින් කිව්වොත් මගේ දුරකථනයේ තිබෙන යම්කිසි වීඩියෝවක් මම ඔයාලට දෙන්න කල්පනා කරනවා. ඔයාලට ගන්න ඕන. හැබැයි සම්පත් ඔයාගේ ෆෝන් එකේ ගොඩාක් දේවල් තියෙනවා පුරවලා. එතකොට මම දෙන එක යන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය දේවල් අයින් කරලා තිබ්බනම් තාම පහසුවෙන් මම එවන පණිවිඩේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා වැරද්ද තියෙන්නේ තමන් මනසේ පුරවගෙන ඉන්න දේවල් හිස් නොකිරීම තුලයි. බුදුන් වහන්සේ පවා භාවනාවට ඉඳ ගන්නකොට කියන්නේ හිත එක අරමුණකට ගන්න. එක අරමුණකට ගන්නවා කියලා කියන්නේ අනෙක් අරමුණු සියල්ල හිස් කරන්න. තමන්ට අවශ්‍ය අරමුණ ගන්න. විශ්වයේ දැන් ඔබට ලබාගත යුතු දැනුම තියෙන මීට වසර 5000කට පෙර රාවණා යුගයේදී ගුවන් යාන තාක්ෂණය කොහොමද තිබ්බේ කියන එක ගැන නම් ඒ අරමුණ විතරක් තියාගෙන අනෙක් සියල්ල හිස් කළ යුතුයි. ඊට පස්සේ බලන්න දැනුම එනවද නැද්ද කියලා. එහෙම ආවේ නැත්නම් මම කියන කිසිවක් පිළිගන්න එපා. ඔබ කිව්වා වසර 4000ක් හෝ 5000ක් අතර කාලයකට පස්සේ ඔබ මේ විශ්වයට එනවා. මේ කතාව මොහුයි කියන්නේ මම නෙවෙයි. එතකොට ගයන් ඒ වසර 4000ක් අතර කාලේ ඔබට මතකද ඔබ කොහේ හිටියා කියලා? නේද වශයෙන්. මට කියන්න බෑද කොහෙද හිටියේ කියලා? නෑ ඒකයි මම කිව්වේ. මතු පිට සමාජය තුල පේන කාරණා විතරයි මිනිස්සු දකින්නේ. මිනිස්සු විශ්වාස කරන්නේ. ඒකේ තේරුම අපිට පේන්නේ නැති කොටස නෑ කියන එක නෙමෙයි. දැන් අපිට පේන උපරිම දුරක් තියෙනවානේ පියවි 60. නේද? එතකොට සම්පත්ත පියවි 60 පේන දුර සම්පත් විශ්වාස කරනවා ආ රයිට් මේ දේවල් තියෙනවා. මේ දේවල් තියෙනවා. හැබැයි එතනින් එහාට දේවල් නෑ කියන්නයි තියන්නේ. එතෙන්ට යන්න නම් Taman ඉස්සරහට යන්න ඕන අඩියක් හරි. අඩි ඉස්සරහට යන්න එතනින් එහාටත් දේවල් පේන්න පටන් ගන්නවා. මහා රාවණ රජු දස ශීර්ෂපති උනේ හිස් 10ක් ඔහුට ඇඳලා තියෙන්නේ රාජ්‍යයන් 10ක් පාලනය කළ නිසා නෙවෙයි. ඔබ අහ ප්‍රශ්නෙට මම උත්තරයට එනවා. එතනින් තමයි මම එන්නේ. ප්‍රවේශය ගන්න. හිස් 10ක් ඇඳේ රාජ්‍යයන් 10ක් පාලනය කළ නිසා නම් මම යෝජනා කරනවා මහා රාවණ රජු ගැන කතා කරන්නේ නැතුව ඇමරිකාවේ ජනාධිපති ගැන කතා කරන එක ඊට වඩා හොඳයි. ජනපද 51ක් විතර පාලනය කරනවා. රාජ්‍යයන් 10ක් නෙවෙයි ඔහු පාලනය කළේ ලෝක 10ක්. අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් 9 දෙනා සහ මේ විශ්වයෙන් පරිබාහිරව පවතින එක්තරා විශේෂ ග්‍රහ වස්තුවක්. ඒ සියල්ල ජයගත් නිසා තමයි මහා රාවණ රජු සක්වල ජයගත්ත කියලා කිව්වේ. සක්වල ජයගත්ත කියලා. අද පිටසක්වල ජීවීන් හොයන්නේම මේ සක්වලේනේ. අඟහරු කියලා කියන්නේ මේ සක්වල මේ චක්‍රාවාටයේ ඇතුළේ තිබෙන ග්‍රහයි. ඒතර 10ක් තිබෙනවා. මේන් පිටස්තරවත් තිබෙනවා. ඒ නිසා ඔබ අහ ප්‍රශ්නෙට උත්තරේ අපිට ඉන්න ඕන තරම් තැන් මේ විශ්වයේ තියෙනවා. මා ඇහුවේ ගයන්ගෙන් ගයන් ඒ කාලේ ඔබ හිටියද කියන ප්‍රශ්නේ විතරයි. දැන් ඔබට යම්කිසි රාජකාරියක් පැවරලා ඇතිනේ මේ මිනිසත් භාවයත් එක්ක. මට කියන්න පුළුවන්ද මොකක්ද ප්‍රධාන රාජකාරිය කියලා? පළවෙනිම රාජකාරිය තමයි රාවණ ඉතිහාසය පිළිබඳව සත්‍ය මේ සමාජය තුල කෙලින් සිටවීම. මේ හෙළ භූමිය තුල රාවණ ඉතිහාසය පිළිබඳව නිවැරදි මතවාදය සමාජගත කිරීම. ඒකට හේතුව රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් කොහෙන්ෝ අහුලාගත් කරුණු කියමින් මේ ඉතිහාසයේ විකෘති වීම තවදුරටත් වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් මිනිස්සු Taman විසින්ම ප්‍රතික්ෂේප කරනවා නෑ මෙහෙම ඉතිහාසයක් තිබිලා නෑ මේ සියල්ල බොරු කියලා. නමුත් මේ ඉතිහාසයේ සත්‍ය බව ඔප්පු කිරීම තමයි ප්‍රථම රාජකාරිය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මිනිසුන්ගේ මතවාදය සකස් කිරීම ඊටාම ක්‍රමානුකූලව සහ ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන්ට පැහැදිලිව පෙනෙන ඔප්පු කළ හැකි සාධකෝසේ කළ යුතුයි. ඒ තමයි ක්‍රමෙන්නේ. සාමාන්‍යයෙන් ටිකක් දුර්ලභ ගණේ එහෙම නැත්නම් ඉතිහාසයේ යම් කාරණා මතභේදාත්මකව නැත්නම් මතභේදයට තුඩු දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරද්දී ඊට අදාළ සම්පත්දායකත්වයක් සපයන පුද්ගලයන් පිළිබඳව අපි ටිකක් ගැඹුරෙන් අධ්‍යයනය කරන්න ඕනේ. අපි ටිකක් ගැඹුරෙන් කතා කරන්න ඕනේ. එහෙම කතා කිරීම තුළ තමයි මේ පරිවිඩය අපිට සමාජගත කරන්න පුළුවන්. සමාජගත කිරිල්ල කෙසේ වෙතත් ඔබට හරි හමන් විදිහට තේරෙන විදිහට මේ දේ කතා කරන්න පුළුවන් වෙන්නේ. කයන් වසර 4000කට එහා ඉන් පසු ඔබ එකපාරටම මේ විදිහට එනවා. යම්කිසි රාජකාරියක් ඇතුව එන්නේ.
කැමති නම් විතරක් මේකට උත්තරයක් දෙන්න. අකමැති නම් තහනම් නම් ඍජුව ප්‍රතික්ෂේප කරන්න. ඔබට මතකද ඔය වසර 4100ක් හෝ 200ක් හෝ 300කට එහා ඔබේ චරිත ස්වභාවය ඒ වෙලි කිරීම තහනම්. ඒ අනවශ්‍යයිනේ. දැන් හේතුව මම එන රාජකාරී රාවණා ඉතිහාසය මතු කිරීමයි. මගේ පුද්ගල චරිතයේ හුවා දැකීම හෝ මතු කර ගැනීම කිසිසේත්ම කළ යුතු නැහැ, ඒ අවශ්‍ය නැහැ. නමුත් මාධ්‍ය කටයුත්තක් නිසා මට ඒක අවශ්‍යයි. එහෙම ස්වරූපයක් අවශ්‍ය නැහැ. ඔබට ස්වරූපය බලා ගන්න ඕන නම් මම ඔබට ඡායාරූපයක් ලබා දෙන්න. මට සමාවෙන්න. මට කියන්න මහා රාවණ රාජ සමයේ මේ වන විට ඔබ මොනවද ගවේෂණ කළ හොයාගත්තේ? රාවණ රජුගේ ඉතිහාසය පිළිබඳව දැන් අධ්‍යයනයේ ඉන්න මිනිසුන්ට ඔප්පු කිරීම සඳහා අධ්‍යයනය තුල සඳහන් වන පොත්පත් ඕනෑ තරම් තිබෙනවා. ඊට අමතරව රාවණ රජ දැන් රාජාවලියේ සඳහන් වෙනවා රාවණාගේ අධර්මෙන් රාවණා කෝට්ටයත් මාලිගා 520ත් වීදි 4,00,000ත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා. එහි අවශේෂ කොටස් මේ භූමිය තුල තවමත් තියෙනවා. දැන් මේ ඉන්නේ අපේ රටේ අපි මීට වසර 4400කට 5000කට එහා පැත්තේ දැකපු අපේ හෙළදීපේ 8න් එකක් වගේ කුඩා කොටසක් මේ තියෙන්නේ. ඒතර මේ කුඩා කොටස ඇතුලේ ඉතිරි වෙච්ච නටබුන් වෙච්ච ගරා වැටිච්ච බොහෝ දේ මහා රාවණාට සම්බන්ධ බොහෝ දේ තවමත් මේ මව්පොළොවේ තිබෙනවා. ඔබට අවශ්‍ය නම් මහා රාවණා විසින් මේ භූගතව නිර්මාණය කරපු විශාල ජනපද පෙන්වන්නට මට පුළුවන්. අමිල සාමාන්‍යයෙන් අපි එක රස්සාවයිනේ කරන්නේ. කතාවට කියනවා ඈ ඔව් නෑ සමහර දෙක තුන කරන ඇති ඉන්නවා. ඔව් බොහෝ අය කරන්නේ එක රස්සාවයි පාර්ට් ටයිම් කරන අය කීප දෙනෙක් ඉන්නවා. කතාවක් තියෙනවා ඔබ එක රස්සාවක් කරනවා නම් ඔබ දුප්පත් වීම කිසිවෙකුට වළක්වන්න බෑ කියලා. මේක කියන්නේ ලෝක ප්‍රකට ධනවතෙක්. මේ කතාවත් එක්ක ඔබ සමහරට එකඟ වෙනවා ඇති, සමහරට එකඟ වෙන්නේ නැතුව ඇති. සාමාන්‍ය ඔබේ වෘත්තිය එක්ක ඔබට තව රස්සාවක් කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඇතුලේ හැංගිච්ච වෙනයම් හෝ මොකක් හරි වෙන ටැලන්ට් එකකට වෙන කුසලතාවයකට පෙළඳපළ ඇතුලේ වටිනාකමක් තියෙන වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒක හොයන්නේ නැත්නම් ඔබ ඒක විකුණන්නේ නැත්නම් ඔබ එකක එල්ලිලා ඉන්නවා. වෙලා තියෙන්නේ මේ අසංක දැන් තියෙන සමාජ රටාවත් එක්කලා අපි තුල හැංගිච්ච දක්ෂතා තියෙනවා. ඒ කියන්නේ රැකියාවක් කරයි කියලා දක්ෂතා නැති වෙන්නේ නැහැ. ඒවා තියෙනවනේ දැන් අපේ නහරගත වෙච්ච, රුධිරගත වෙච්ච හැකියාව තියෙනවා. පරම්පරාවෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන හැම ආපු. වෙලා තියෙන රැකියාවත් එක්කලා මේ දේවල් කරන්න බැරි වෙන එක. සමහර බෑ කියලා හිතන එක. නැත්නම් සමහර උනන්දු වෙන්නෙත් නැති එක. මොකද උනන්දු ලඩ නැහැ මේ රස්සාවත් එක්ක බෑ. උදේ යනවා රස්සාවට, රැ එනවා ආයෙ උදේ යනවා ආයෙ මේක රස්සාවම ජීවිතේ. හැබැයි සමහරලාට ඒ කොහොම වුණත් ලැබෙන පුංචි නිමේෂයක හරි තමන්ගේ අර සහජ දක්ෂතා නැත්නම් තමන්ගේ උරුම වෙච්ච දේවල් සංසාරයෙන් උරුම වුණා කියලා අපි කියන සමහර දේවල් ඒ දේවල් මේ ජීවිතේ හැඩ කරගන්න නැත්නම් කාලය ගත කරන්න ජීවිතේ නිදහස් කරගන්න ජීවිතේ එකලස් කරගන්න නේ ජීවිතේ හැඩ කරගන්න එහෙම භාවිතා කරන එක හරි අඩුයි මම කියන්නේ මොන වෘත්තිය වුණත් කමන්නේ ඕනම කෙනෙක්ගේ දක්ෂතාව වලට දවසකට එක මොහොතක් එකතු කරගන්න ඉංජිනේරු බෑන්ඩ් එකත් එහෙම ආරම්භ වෙච්ච බෑන්ඩ් එකක්. ඒ අයට හැබැයි වෙලාව තිබුණේ නැති වුණත් වෙලාව හදාගත්තා මේ වමනාව වෙනුවෙන්.
සැතකුණු නාදුටු කින්නර පෙම් සීනේ මහලු වෙලා අපි අදවාගේ යෞවන රැසක් බලාන උන්නාවේ මාළඟටම තවලං වෙලා හිඳින්න නිහඬනුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝකී පාසුලැගිල්ලේ අද නම් අවදී නොවේ උසුම් කැකුල නිදනාතුරා නිදන මලේ මට මල් රොණමුල් සුවඳ දැනේ ලඳුනේ මා ළඟටම තව ලං වෙලා හිඳින්න නිහඬනුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝකී පාසුලැගිල්ලේ අද නම් අවදී නොවේ උසුම් කැකුල නිදනාතුරා ඉතිහාසය අපිට උරුම කරපු දේවල් ගැන වෙනසේ හැමදාම අපි කොහොමටත් ඉඩ අරන් දෙනවමයි. එහෙම කරන්නේ අපි දන්නවා අපේ රටේ හැමෝම අපේ ඉතිහාසයට අපේ ගමට පුදුමාකාර තරම් ආදරය කරනවා. ඒක හරියට නිකන් අපේ ජීවිතේ කොටසක් විදියට සලකනවා. ලෝකෙ මං හිතන්නේ මේ ඉතිහාසයට මේ තරම් ආදරය කරන ඇලුම් කරන ජාතියක් මං හිතන්නේ අසංගතවත් ඇති කියලා. ඒ නිසා වෙන්න ඇති. මේ පුරාවෘතියටත් මේ තරම්ම අපි ආදරය කරන්නේ. කාවේ කොහේ හරි උමං පද්ධතියක් නැත්නම් බෝගත පද්ධතියක් උමගක් මේ දේවල් ගැන කතා කරද්දී අපිට එකපාරට මතක් වෙන්නේ වලගම්ම රජතුමා. අපිට එතනින් එහාට මම මේ ප්‍රශ්නේ අහද්දී ඔබ hina වෙනවා. සමහරට වලගම්ම රජතුමා පාවිච්චි කරනත් ඇත්තේ රාවණ රජතුමාගේ උමං පද්ධතිය වෙන්න පුළුවන්. ගයන් ඒක විතරද එකම සාක්ෂිය? නෑ නෑ. දැන් ඒක තමයි මම කියන්නේ. රාවණ රජුරුව පිළිබඳව අභිමාණයෙන් කතා කළ හැකි කියලා පෙන්වන්නේ ගුහාවක් නම් පොඩි උමං කටක් නම් එතන කතා කරන ලොකු දෙයක් ඇත්තේ නැහැ. නමුත් එතනින් එහා ගිය විශාල ජනපද පෙන්වුවේ හැකි තරමේ ජනපද තිබෙනවා. නමුත් සම්පත් ඇතම් දේවල් තියෙනවා එකවරම සමාජගත කළ නොහැකි. මොකද මිනිස්සුන්ට හැමදේම ඔප්පු කර දක්වන්න ඕනේ නේ. දැන් මම කිව්වොත් එහෙම රාවණ රජුරවන්ට දඬු මොනරයක් තිබුණා. ඒ තවමත් තිබෙනවා. ශේෂ ස්ථානයක. ඒ තමයි පරම සත්‍ය. මම ඒක කිව්වහම මිනිස්සුන්ට ඕනෙනවා. එහෙනම් පෙන්වන්න. හරි මම පෙන්වුවා කිව්වා. එතනින් හැර මොකද වෙන්නේ? තව අවුරුද්දක් යනකොට ඒක පෙන්වන්න තැනක්වත් නැතුව යනවා. ඒ නිසා සමහර දේවල් අපි නොපෙන්විය යුතුයි. මේ මතවාදයේ සමාජගත කිරීමේ පළවෙනි දේ තමයි රාවණ ඉතිහාසය කියලා කියන්නේ මේ රටේ අතීතයේ පමණක් නෙවෙයි. මේ රටේ අතීතයත් වර්තමානයත් අනාගතයත් තීරණය කරන ප්‍රබලතම සාධකයක් තමයි මහා රාවණ කියලා කියන්නේ. ඒ නිසා සමහර දේවල් අපට අස්පනා පිට ඔප්පු කර දක්වන්න පුළුවන් වුණත් ඒක කරන මට්ටමට එන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අපේ රටේ මිනිස්සුන්ගේ ඥාණය පරම්පරාවෙන් ආවේ මුඛ පරම්පරාගතවයි. තාත්තා පුතාට කියනවා ඔහු පිය පදවියට ආවම ඌගේ පුතාට කියනවා එහෙම තමයි මේ දැනුම ආවේ. එතකොට දැන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔය හැම එකම හොයනවා.
දැන් තමන්ගේ තාත්තා පිළිගත්තේ DNA පරීක්ෂණයකින්ද මොකෙද්ද? විශ්වාසය සහ භක්තිය පදනම් කරගෙන. ඒක තමයි අපේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය තුල හිඳමින් මේ ඉතිහාසය ගවේෂණය කළොත් තමන්ගේ අනාගතේ නිර්මාණය කළ හැකි. නමුත් ඔය කියන විද්‍යාත්මක ක්‍රම වලටත් මේක ඔප්පු කර නොහැකි තැන නෙමෙයි තියෙන්නේ. ඔප්පු කළ හැකි. නමුත් සමහර දේ දිය නොහැකි. ඒකට හේතුව තමයි මම කියවනේ අතීතේ පමණක් නෙවෙයි. අනාගතයත් වර්තමානයත් එමයයි. එතකොට වර්තමානයේ මේක හෙලි කරනකොට අනාගතයේදී එක්තරා දවසක් එනවා මම හෙලි කරන සමහර දේවල් ප්‍රයෝජනට ගත යුතු. උදාහරණයක් විදිහට දඬු මොනරේ වුවත්. එතකොට එයට හානියක් සිදු වෙලා තිබුණොත් එහෙම ඒකේ වගකීම කවුද දරන්නේ? දැන් ගයන් ඔබ විතක කියනවා ඔබ මේ සමාජයට එන්නේ ඔබ මේ විශ්වයට එන්නේ රාවණා රාජ සමය පිළිබඳ එතුමන්ගේ ගති ලක්ෂණ නැත්නම් එතුමන්ගේ ස්වභාවය පිළිබඳව සමාජගත කරන්න සමාජ දැනුවත් කරන්න කියලා. එතකොට ඒ තියෙන සාක්ෂි ඒ තියෙන සාධක එතුමා පාවිච්චි කරපු භාණ්ඩ පිළිබඳව ඔබ අනාවරණය නොකරන්නේ සමහර දේවල් ඔබ මේ සාකච්ඡාව තුළ වෙන්න පුළුවන් නැත්නම් වෙනත් අවස්ථාවක වෙන්න පුළුවන් සගවන්න උත්සාහ කිරීම තුළ ඔබේ රාජකාරී හරියට ඉටු වෙනවද? නෑ. එතුමන් පාවිච්චි කරපු භාණ්ඩ හෝ එතුමන් පරිහරණය කරපු දේවල් මිනිසුන්ට පෙන්වීම නෙවෙයි රාජකාරිය. මෙවන් ඉතිහාසයක් නෑ කියන යුගයකට එහෙම ඉතිහාසයක් තිබෙන බවට ඔප්පු කිරීමයි කළ යුත්තේ. නමුත් ඒව සාක්ෂි නෙවෙයිද නොපිළිගන්න මිනිසුන්ට? නෑ. ඒවා සාක්ෂි තමයි. නමුත් මම අහන ප්‍රශ්නේ එකයි. යමකට හානි වුවොත් ඒට වග කියන්නේ කවුද? ඒ දැන් දනුමොණරේ නොදැක්කාට දනුමොණරේ තිබූ බවට ඔප්පු කළ හැකි සාධක ඕනෑ තරම් තිබෙනවා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා කවදා හරි මේ සියල්ල විනාශ වෙනවා කියලා. ඒකට ඒ දේවල් විනාශ වෙන්න පුළුවන්. කවදා හරි. නමුත් මහරාවණ රජු නැවත එන බව මම කියනවා. මම අවධාරණය කරනවා. නැවත එන විට ඒ සියල්ල නිවැරදිව ස්ථානගත විය යුතුයි. මේ මතු පිට කාරණයක් නෙවෙයි සම්පත් අපි කතා කරන්නේ. මේක අපි දකින්නේ මේ රටේ සිදුවන දේවල්, මේ ලෝකේ සිදුවන දේවල්, මතු පිට මිනිසුන් කරන කියන දේවල්. නමුත් මේ සියල්ල සිද්ධ වෙන්නේ විශ්වයේ සිද්ධ වෙන බොහොම බරපතල විශ්ව පාලනයකට යටත්ව. දැන් අපි ප්‍රාදේශීය පාලනයක් දකිනවනේ. පළාත් පාලනයක් දකිනවා. රාජ්‍ය පාලනයක් දකිනවා. ලෝකේ රාජ්‍ය පාලනයක් දකිනවා. ලෝක පාලනයක්. නේ? ලෝකේ ලෝක නායකින් එකතු වෙලා කරන පාලනයක්. එතෙන්ට විතරයි අපි දකින්නේ. එතනින් මෙහා විශ්ව පාලනය කියලා දෙයක් තියෙනවා. ආන්න එතනින් දැන් මම කතා කරන්නේ. ඒ නිසා විශ්ව පාලනයේ බොහෝ දේ ලෝක පාලනයට හෙළි කළ නොහැකි. හරි. ඔබට මට අපේ පාලනයට ඉන්න කෙනා හැටියට අපි අඳුර ගන්න ඕන අපේ ඉන්න ඉෂ්ට දෙවියා කියලා. ඔබ දැක්කා හෝ නොදැක්කා හෝ ඔබ පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ සාමාන්‍ය සමාජ කතාබහට අනුව අපේ ඉෂ්ට දෙවියාගේ කැමැත්ත අකමැත්ත අනුව අපේ පාලනය සිදු වෙනවා. ඔබ නම් කරන විශ්ව පාලනය කරන කෙනා කවුද? කවුද මේ දෙවියා? කවුද මේ පුද්ගලයා? නෑ. විශ්ව පාලනයත් එක්කෙනෙක් කරනවා කියන්න බෑ. ඒකත් මේ ලෝක පාලනය වගේම තමයි. රාජ්‍ය පාලනය වගේම තමයි. එතනත් විශාල තන්ත්‍රයක් තියෙනවා. ඒ සඳහා තරඟ කරන, අරගල කරන, කුමන්ත්‍රණ කරන විශාල පිරිසක් ඉන්නවා. එහි විශාල ගැටුම් තියෙනවා, අරගල තියෙනවා, සටන් තියෙනවා. ඒවත් එක්ක තමයි මේ පාලනයත් යන්නේ. එතකොට ඒ විශ්ව පාලනය අයිති වෙලා තිබුණේ මහරාවණාටයි. මහරාවණා තමයි විශ්ව පාලනය සියතට ගත්තේ. ඒ නිසා තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ පවා කියන්නේ තුන්ලෝ තමා නතු කළ රාහුල සොහොයුරු කියලා විභීෂණ හඳුන්වා දෙනකොට වර්ණනා කරන්නේ රාවණා ගැන කියලා. ඒතර මහරාවණ රජු විශ්ව පාලනයට යෑමත් එක්ක විශාල අරගලයක් එනවා. එහි ප්‍රතිඵලයක් තමයි වර්තමානයේ තුලත් අපි භුක්ති විඳින්නේ. කොහොමද ගයන් අපි විශ්වාස කරන්නේ දැන් ඔබේ හිතලුවක්ද ඔය? මට ඊට වඩා සාධක වලින් ඔප්පු කරලා පෙන්නන්න ඔබට පුළුවන්ද? දැන් අපි මෙහෙම හිතමු. මම සම්පත්ත කියනවා රෝස මලක් තියෙනවා. ඒ රෝස මල සුවඳයි. රෝස මලට වඩා පිච්ච මලේ තියෙන වෙන සුවඳක්. ඔබ මට කියනවා රෝස මලේ සුවඳයි පිච්ච මලේ සුවඳයි ඔබ කියන එක මට විශ්වාස කරන්න බෑ. ඒ ඔප්පු කරලා පෙන්නන්න කියලා. කොහොමද මම කරන්නේ? විශ්ව පාලනේ පෙන්වන්න පුළුවන් දේවල් නෑ. අපි මේ සාකච්ඡාවේ තව කොටසකට ඔබව කැඳවගෙන යනවා. ඒ කොටසත් සමහර විට গুপ্ত වෙන්නට පුළුවන්. සමහරක් අවස්ථාවල ඔබට විවිධ අත්දැකීම් මේ සාකච්ඡාව තුළ දැනෙන්න පුළුවන්. ඒ සාකච්ඡාව කරන්නේ මෙතන නෙවෙයි. මේ වගේම රාවණා ඉතිහාසයට සාක්ෂි එකතු කරන මහා පුදුම ස්ථාන මේ නමුණු කුල කඳු පන්තියේ ඊට මුහුණලා තිබෙන කඳු පන්තියේ ඕනෑ තරම් තියෙනවා. මිනිස්සු දන්නව වෙන්නත් පුළුවන්, නොදන්නව වෙන්නත් පුළුවන්. අපි තවත් තැනකට ගිහිල්ලා ඒක ගැන කතා කරන්නේ. ගයන් අපි මෙතන යමු. මට ඊට කලින් කියන්න අර මෙතනින් හම්බුණ දඬුමොණරේ ආකෘතිය කෝ? මෙතනින් හම්බුණ දඬුමොණරේ ආකෘතියට වෙච්ච විශේෂ දෙයක් තියෙනවා. ඒක අදින් අවුරුදු කීයක් පිටද? මේට අවුරුදු 5කට විතර කලින්. මේ නිදන් හොරුන්ගෙන් තමයි මේව ආරක්ෂා කරන්න අමාරුම. නිදන් හොරු පිරිසක් විසින් මෙතන තිබුණු දනුමොණරේ ආකෘතිය ඔවුන් අරගෙන තිබෙනවා. ඔවුන් අරගත්තු ආකෘතිය ඔවුන් දෙහි ගාලා මැදලා අවුවේ තියෙනවා වේලෙන්න. මේක රත්තරන්ද බලන්න. මම දන්නේ නැහැ මොකටද කියලා. එහෙම තියෙන අතරේ ඔවුන් කියන විදිහට මේක තටු ගහලා තියෙනවා සද්දයක් ඇවිල්ලා.
ඔවුන් බලන් ඉද්දී මේක ගියා කියලා තමයි කියන්නේ. එතකොට එහෙම වෙන්න පුළුවන් හේතුව මට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි දඬුමොණරේ හදලා තිබුණේ රසදිය බල ගැන්වීමෙන්. රසදිය බල ගැන්වීම සහ සූර්යකාන්ත චන්ද්‍රකාන්ත පාෂාණ වලින්. ඒතර සූර්යකාන්ත පාෂාණ ඉරේලියට වැඩ කරනවා, සක්‍රිය වෙනවා. බන්දේ සහ තටුවල හයි කරලා තියෙන, සවි කරලා තියෙන සූර්යකාන්ත පාෂාණ වල කිරණ එකිනෙකට ගැටුණාම මෙහි චලනයක් ඇති වෙනවා. ඒ චලනයත් එක්ක බඳට ඇතුළට එන්ජින් එකට යනවා උෂ්ණත්වය. ඒ උෂ්ණත්වයත් එක්ක රසදිය කඳ ඉහළ යනවා. ඒත් එක්ක මේ යානාවට පොළොව මට්ටමින් ඉහළට ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ තාක්ෂණය භාවිතා කරලම තමයි දනුමුණේ ආකෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. එහි ඡායා රූපයක් පමණක් අපට පෙන්විය හැකියි. ඔබට ඒ සත්‍ය සිදුවීම බොහොම විශ්වාසවන්ත විදිහට ආරංචි ආවා. රාවණායල්ල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ළඟ එහි ඡායා රූපයක් තිබෙනවා. දැන් මම කියන්නේ තටු ගහලා ගියා කියපු එක. ඒ විශ්වාස කළ හැකි මොකද අර තාක්ෂණය නිසා. ඒ කියන්නේ මෙතන තිබිලා හම්බුණා කියන ඒවා 100%ක්ම විශ්වාසයි. ඉතින් එහෙම ඡායා රූපයක් තිබෙනවා නම් මෙතනින් ඒක ගත්තා කියලා කියනවා නම් සහ ඒ තිබෙන බවට තියෙන අනෙක් විශ්වාසය තමයි රාවණා යුගයේදී දඬුමොණරේ තබා තිබෙන ස්ථානයට යා හැකි සියලු මාර්ගවල මුලින් දඬුමොණර ආකෘතියක් තැන්පත් කළා. අපි ගියේ මහරාවණ රජතුමා සීතා දේවිය සංගවා තිබූ ගුහාවට. අපි කියවනේ ඒක පළවෙනි අනාවරණය කියලා. ටිකක් මන්දාරම් ගතියකුත් තියෙනවා. ගයින් අපි ඊට පස්සේ යන්නේ කොහොමද? අපිට තව විශේෂ තැනක් තියෙනවා. රාවණා මහරජුරුවන්ගේ මුත්තණුවන්. පුලස්ත්‍රීශ්වරයාගේ මුහුණ කොටා තිබෙන විශේෂ ගල් පුවරුවක් තියෙනවා. අපිට එතන බලන්න පුළුවන්. ඊට අමතරව අපි පුංචි සිරිපාදේ කියලා හඳුන්වන විශාල කන්දක් තිබෙනවා. ඒක අපිට විශේෂ වෙන්නේ මහරාවණා රජු විසින් සූර්ය වන්දනාව සඳහා භාවිතා කළ කඳු වැටියයි ඒක. ඒ නිසා අපි එතෙන්ටත් යනවා. ඊට අමතරව බුදුරුවගලට යන්න අපි අදහස් කරගෙන ඉන්නවා. සමහර විට වර්ෂාව උත්තරවල වෙලා අපිට ඉඩ හසර ලැබෙයි. පුංචි සිරිපාද කියලා ලංකාවේ බොහෝ තැන් තිබුණාට මහරාවණා රාජපුවතට අදාළ පුංචි සිරිපාද මේ ළඟ තියෙන්නේ. ගොඩක් විස්තර තියෙනවා. කට්ටිය ළඟමද වාහනේට? රාවණා කියලා කියන නම මේ හොඳට විකුණන්න පුළුවන් මාතෘකාවක් නේ. ඔබ ඒක දකින්නවනේ සමාජ මාධ්‍යයකින් නේ සෝෂල් මීඩියා වල සෑහෙන ඔබ දකිනවා. ඉතින් මේ රාවණා කියන මාතෘකාව අපි සමාජගත කරනවා වගේම දැන් මෙතනින් එහාට අදින් පස්සෙත් ඉදිරි සතිවල මේ අපි අද සම්පත් කිව්වා වගේ දකින්න යන්න තියෙන ඒ හැම තැනකටම ගිහිල්ලා ඒ රූපරාම ඔබට පෙන්වන්න සූදානම්. ඒ හින්දා අපිත් එක්ක දිගටම ඉන්න. මොකද මේක ලොකු අර පොතක් වගේ සීරීස් එකක්. ඉතින් ඒකේ අද ආරම්භයක් ගත්තා. හැබැයි සම්පත් අහන්න ඕන ප්‍රශ්න හැම එකම ඇහුවා. ඇහුව කියලා හිතනවා. අපිට ප්‍රශ්න ටිකක් තිබ්බා. අපි හිතුවා මේ ඇහුවේ නැත්තේ ඇයි මේක ඇහුවේ නැත්තේ නෑ හැමදේම අහලා තිබුණා. හැබැයි ඒ අතරතුරේ ඔබට තියෙන පුළුවන් මේ ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි වගේ දෙයක්. එහෙම දෙයක්ත් තිබුණා. ඒ ප්‍රශ්නත් මම හිතන්නේ ඉදිරි ප්‍රෝග්‍රෑම් වල අපිට බලා ගන්න පුළුවන්. මොකද ඔය ගැන හාරන්න පුළුවන් හැම දෙයක්ම ඇහුවා. හැබැයි ගයනුත් උත්තර දුන්නා. ඉතින් ප්‍රශ්න ඇහිල්ලේ උත්තර දීමයි සහ ඒ අතර ඔබ දෙයක් තීරණය කරනවා හිතනවා නම් ඒක ඔබට බාරයි. හැබැයි අපේ යුතුයම අපි කරා. මේක පිළිගන්න කිව්වෙත් නෑ, එපා කිව්වෙත් නෑ. හැබැයි මෙහෙම දෙයක් සමාජ සහ ලෝකීය ඉතිහාසය තුළ
තියෙනවා. එහෙම නොතිබුණා නම් එහෙම කතා කරන්න විදියකුත් නැහැ. ඔව් නතර කරමුකෝ මොකද ඉස්සරහට කතා කරන්න තියෙනවා. ලබන සතිය වාර පැරෂුට් ගියෙන් පෙන්වනවා. ඔව් ලබන සතිය බලා ගන්න පුළුවන් දැන්. නේ ලබන සතිය මම නෑනේ. දැන් ඒක කියන්න ඕනේ. ලබන සතිය මම නෑ ඉන්නේ අපේ අසංකයි සම්පතුයි. නිසා මේ ප්‍රසිද්ධ මාධ්‍යවලම දන්නේ නැති මම නම් එහෙම කාටවත් හානි කරන්නේ නැහැ. නමුත් මට විරුද්ධව සෑහෙන දේවල් වෙන්න පුළුවන්. ඒකට බය තිබ්බම ඇති. මේ අපි යන්න අදට යන්න. මේමයි. නැති හින්දා කියලා යන්නම්කෝ. ලංකා ඉතිහාසයේ පොරටෝක් එකක් දීලා ඊළඟ සතිය පච වෙයිද දන්නේ එහෙමද? ලංකා ඉතිහාසයේ මාධ්‍යවේදියෙක් විසින් උඩුගුවනේ හිස් අවකාශය තුල කරන ලද ප්‍රථම මාධ්‍ය අනාවරණය මහ පොළොවේවත් මහ මුහුදේවත් නෙමේ හුළඟේ පාවි කරපු පළවෙනි මාධ්‍ය අනාවරණය තමයි මේක. ලබන සතිය බලා ගන්න පුළුවන්. හැබැයි මම නෑ. බලමු ලබන සතිය බලමු. හරි අපි අදට යනවා සින්දුවකුත් බලාගෙන අහගෙන යන්නේ. ලබන සතිය හම්බෙමු. ජය වේවා. අපට. ගිලෙන්න. එළිය ලැබේ